समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं निराजस्य शृण्वन्तु सग्मुखदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से පින්වත්නි යම් සත්වයකට පුද්ගලයෙකුට නිවන අවබෝධ කරගන්නට උවමනා නම් මූලික කරුණු හතරක් සම්පූර්ණ කරගන්න ඕන. පළවෙනි එක මනුෂ්‍යත්ව ප්‍රතිලාභෝ පරම දුර්ලභෝ. දෙවෙනි එක බුද්ධෝත්පාද කාලෝ. තුන්වෙනි එක පතිරූපදේශය එහෙම නැත්නම් මධ්‍ය මණ්ඩලයේ ඒ බුද්ධ ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන් තැනක ඉපදින්න ඕන. හතරවෙනි එක වැදගත්ම එකක් කන සම්පත්තිය. ඒ නිසා මනුෂ්‍යත්ව ප්‍රතිලාභය පරම පවිත්‍ර සීසත් ධර්ම ශ්‍රවණය බුද්ධෝත්පාද කාලයේදී පරම පවිත්‍ර සීසත් ධර්ම ශ්‍රවණය කිරීම ඒ වගේම මධ්‍ය මණ්ඩලයේ පතිරූපදේශයක ඉපදීමත් ඒ වගේම කන සම්පත්තිය ලැබීමත් අත්‍යවශ්‍යයි. දැන් යම් කිසි පුද්ගලයෙක් සත්වයේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා තියෙනකොට යම් කිසි කෙනෙකුට කන සම්පත්තිය ලබන්න බෑ. යම් කිසි පුද්ගලයෙක් මනුෂ්‍යත්ව ප්‍රතිලාභය ලැබිලා තිබුණත් කන සම්පත්තිය ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කරුණු විග්‍රහ කළා බුදුහාමුදුරුවෝ මේ කන සම්පත්තිය විග්‍රහ කිරීමේදී අක්කන සූත්‍රය කියලා සූත්‍රයක් දේශනා කළා. ඒ අක්කන සූත්‍රයෙන් දේශනා කළේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා ධර්මය දේශනා කරනවා. ඒ දේශනා කරන කාලයක් යුගයක් තියෙනවා. ඒ දේශනා කරපු ධර්මය ජීවමානව පවතින කාලයක් යුගයක් තියෙනවා. එහෙම බුදුහාමුදුරුවෝ ජීවමානව නැතත් බුදුහාමුදුරුවන්ගේ ධර්මය බුද්ධ ධර්මය නිවන් දකින්න ධර්මය ජීවමාන කාලයක් තියෙනවා නම් ඒ කාලෙත් කන සම්පත්තිය ලබන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම අවශ්‍ය වන දේ තමයි මනුෂ්‍යත්ව ප්‍රතිලාභය. ඒ නිසා ඒකට කියනවා මනුෂ්‍යත්ව ප්‍රතිලාභෝ පරම දුර්ලභෝ. ඉතින් ඒක නිසා මේ අක්කන සූත්‍රයේ දේශනා කළේ මේ කන සම්පත්තිය ලබන්නට බැරි තැන් කීපයක් විග්‍රහ කරන්නට මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් නැති මනුෂ්‍යත්ව ප්‍රතිලාභයක් ලැබූ දෙකොටසටම මේක මේ කන සම්පත්තිය ලබන්න පුළුවන්කම ලැබෙන්නේ නැති අවස්ථා බොහොමයක් තියෙනවා. ඒ නිසා ඒක විග්‍රහ කරන්න තමයි මේ අක්කන සූත්‍රය දේශනා කළේ. එතකොට මේ සූත්‍රය මේ කන සම්පත්තිය කියන එකේ විරුද්ධ වචනේ තමයි අක්කන. කන අක්කන. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට අක්කන කියන්නේ කන සම්පත්තියක් ලබන්නට නොලැබෙන අවස්ථාව කියන එකයි අක්කන සූත්‍රයෙන් විග්‍රහ කරන්නේ. ඉතින් ඒක නිසා මේ මාගදී භාෂාවේ අක්කන කියන්නේ කන සම්පත්තියක් ලබන්නට බැරි අවස්ථාවක් කියන එකයි. ඒ නිසා මේ අක්කන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඔය කන සම්පත්තිය විග්‍රහ කළාට පස්සේ.
මේ අක්කන සූත්‍රයේ තියෙනවා කන කිච්චෝ ලෝකෝ. කන කිච්චෝ කියන්නේ කන කිච්චෝ කියන්නේ කන සම්පත්තිය කියන්නේ මොකද්ද? කන සම්පත්තිය ලබන්නේ කොහොමද කියන එකයි කන කිච්චෝ ලෝකෝ කිව්වේ එකයි. වික්කවේ මොකද්ද මේ කන සම්පත්තිය මොකද්ද මේ කන සම්පත්තිය ලැබෙනවා කියන්නේ මොකද්ද කියලා ඇහුවා. අහලා බුදුහාමුදුරුවෝ මෙන්න මේ ධර්මයේ මේ සූත්‍රය දේශනා කළා. දැන් පළවෙනි එක අසුතවා පුතෝජනෝ වාසති නොචකෝ සෝ ජානාති කනං වා අක්කනං වා අට්ඨිමේ වික්කවේ. කන අක්කන කියන මේ වචන දෙක මේ භාෂාව භාෂිත කිවේකයි මේ ව්‍යවහාරය නොදන්නා පුද්ගලයෙකුටත් පුද්ගලයා පෘථග්ජන පුද්ගලයෙක් කියලා කියනවා. ඒ නිසා එම් පෘථග්ජන පුද්ගලයෙකුට මේ කන අක්කන කියන වචන දෙක වෙන් කළා තේරුම් ගන්න බෑ. දැන් අද ඒ தත්ත්වයටපත් වෙලා තියෙනවා. අද ඔය කියන කන කියන එක කන කිච්චෝ කියන එක එවනනම් කන සම්පත්තිය කියන එක අද වචන විකෘති කරලා. අද තියෙන්නේ කන නෙමෙයි අද තියෙන්නේ ෂණ. ෂණ කියන්නේ මේ එක මොහොතක්. නමුත් මෙතන කන කිව්වේ ඒක නෙමෙයි. මේ කෙලෙස් බැමිතුන කපා දැමිය හැකි ශක්තිය කන කියන වචنين විග්‍රහ කළා. එනිසා කෙලෙස් බැමිතුන කපා දැමින්නට සුදුසු අවස්ථාව කියන එකයි කන කියන්නේ. නමුත් අද ෂණ කියන වචනේ ගත්ත ගමන් ඒ කෙලෙස් කපන්න කවුරුත් කෙලෙස් බැමි කැපිය යුතු බව කවුරක්වත් තේරුම් ගත්තේ නැහැ, තේරුම් ගන්නේ නැහැ. ඒක තමයි මේ පළවෙනි පේලියම කියලා තියෙන්නේ. කනකිච්චෝ ලෝකෝ තිබික්කවේ අසුතවා පුතෝජනෝ භාසති. භාෂාව වෙනස් කරගන්න. නොචකෝ සෝ ජානාති කනං වා අක්කනං වා. කන කියන එකේ හෝ අක්කන කියන එකේ හෝ අර්ථයක් ධර්මයක් හරයක් පරමාර්ථයක් මොකක්ද දැනගන්න බැරි තත්වයකටපත් වීමත් එක අවස්ථාවක්. නමුත් අට්ඨිමේ වික්‍රේ අක්කනා අසමයා බ්‍රහ්මචර්ය වාසාය කතමේ අට්ඨ. අක්කන අසමයා කියන්නේ මේ කන සම්පත්තිය ලබන්නට වහලා තියෙන වැහිලා තියෙන මේ බ්‍රහ්මචර්යාවට ගැලපෙන එහෙම නැත්නම් මේ බැමිතුන කපන්නට ප්‍රමාණවත් නොවන බැමිතුන කපන්නට බාධා වෙන අවස්ථාවල තමයි අක්කන සූත්‍රයේ 8ක් විග්‍රහ කරලා තියෙන්නේ. පළවෙනි එක ඉද මේ 8 ඉද වික්කවේ තථාගතෝච ලෝකෝ uppannෝ හෝති. දැන් තථාගත අරහං සම්මා සම්බුද්ධයන්න් වහන්සේ ලෝකේ ඉපදිලා මේ ධර්මය මේ උතුම් ධර්මය මේ පරම පවිත්‍ර සිරිසත් ධර්මය මිනිසුන්ට ශ්‍රවණය කරන්නට පුළුවන් විදියට දේශනා කරලා තියෙනවා. මේ ධර්මයේ පිළිබඳ විග්‍රහයක් තමයි මෙතන කියන්නේ. තථාගතෝච ලෝකෝ uppannෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථි සත්තා දේව මනුසානම් බුද්ධෝ භගවා ධම්මෝච දේශීයති ඕපසමිකෝ. දැන් මෙතන මේ අපි අද බුදු ගුණය කියලා මේ කියන ගාථාව මෙතන තියෙන්නේ මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ මිනිහෙක් හැටියට කෙනෙක් හැටියට මේ බුද්ධෝත්පාද කාලය තුල අවබෝධ කරගත යුතු බව උදුරාගමිය හැකි ගුණ 9ක්. ඒ මිසක් මේක මේ බුදුහාමුදුරුවන්ගේ ගුණ 9ක් තමයි තමන් තුල පවත්වාගත යුතු ගුණ 9ක් හැටියටයි මේකේ විග්‍රහ වෙන්නේ. ඒ නිසා දැන් මෙතන කරුණු දෙකක් තියෙනවා. එක තථාගතෝච ලෝකෝ uppannෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ. බුදු පියාණන් වහන්සේ ලෝකේ ඉපදිලා ඊට පස්සේ ඒ බුදු පියාණන් වහන්සේ ලෝකේ ඉපදිලා මේ ධර්මය ලෝකයට දේශනා කරලා මේ දේශනාව දැන් ප්‍රායෝගිකව අන පිහිටවල තියෙන අවස්ථාව.
ඒ අවස්ථාව තමයි පළවෙනි අවස්ථාව. මේ අවස්ථාවේ යම් පුද්ගලයේ අයංච පුද්ගලෝ නිරයං උප්පන්නෝ හෝති අයං වික්කවේ පඨමෝ අක්කනෝ අසමයෝ අබ්‍රහ්මචර්ය. මේ වගේ අවස්ථාව දැන් බුද්ධෝත්පාද කාලය කියන්නේ බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයටපත් වෙලා මේ ධර්මය නිවන් දකින්න ධර්මය මේ බුදු ගුණ තමන්ට උපද්දවා ගන්නට පුළුවන් යම් ශක්තියක් තමන් තුළින් තමන්ට මතු කර ගන්න පුළුවන් අවස්ථාවයි මේක මේ බුද්ධෝත්පාද කාලයේ. ඒ අවස්ථාව වෙනකොට යම් කෙනෙක් නිරේ උපදනා නම් නිරේ ඉපදිලා තියෙනවා නම් ඒ පුද්ගලයාට අයංච පුද්ගලෝ නිරයං උප්පන්නෝ හෝති. ඒ පුද්ගලයාට මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා තියෙනවා. නමුත් මේක මේ ධර්මය මේක තේරුම් ගන්න බෑ. යෝනිසෝ මනසිකාරයෙන් මේ ධර්මය අහන්න බෑ. ඇහුවත් මේක අනුගමනය කරන්න බෑ. වැටෙන්නේ නැහැ. මේ මාර්ගය තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයාට ඒ නිරේ ඉන්න කිසිම කෙනෙකුට නිරේටපත් වූ කිසිම කෙනෙකුට සතර අපායන් එකක් නිරේ ඒ පුද්ගලයාට කරන සම්පත්තිය ලබන්න බෑ. ඒක බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියලා තියෙනවා. දෙවෙනි අවස්ථාව පුනච පරම් භික්කවේ තථාගතෝ ච ලෝකෝ uppannෝ හෝති. ඒ වගේම අරහතෝ සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්නෝ මේ ධර්මයේ දේශනා කරනවා. සත්තා දේව මනුසානම් බුද්ධෝ භගවා ධම්මෝච දේශීයති. ඕපසමිකෝ පරිනිබ්බායිකෝ සම්බෝධගාමි සුගතප්පවේදිතෝ අයංච පුද්ගලෝ තිරච්ඡානයෝනි uppannෝ හෝති. තිරච්ඡානයෝනි කියන්නේ මේ තිරස්ව බිමට මේ මොලේ එහෙම නැත්නම් මේ කල්පනා කරන්න තියෙන බිමට සමාන්තරව බිමට ගෑවිලා යන සියලුම සත්තුන්ට කිව්වත් තිරච්චීන යෝනි කියලා. මිනිස්සු තිරච්චීන නැහැ සිරස්. මිනිස්සු කියන අය සිරස්. දෙවියෝ සිරස්. අනික් සියලුම තිරසං සත්තු කියලා අපි කියන ඔය නයි මුවෝ අලි එලි කොටු වලසු මාළු කුරුල්ලෝ ඒ සියලුම දේ අපි මේ අද තිරසං කිව්වට මේ සත්තුන්ට බුදුහාමුදුරුවෝ මාගදී භාෂාවෙන් කියලා තියෙන්නේ තිරස්චී. එහෙමනම් මේක හොඳට තේරුම් ගන්න ඕන. ඔය පස්සේ ජාතක කතාවල අටුවාවල බෞලු නිවන් දැක්කා මේ බණ ඇහුවා පිළිත් ඇහුවා අරවා මේවා කියලා තියෙන එක ඇත්තද නැත්තද කියන එක මේකෙන් තේරුම් ගන්න ඕන. ඒ සත්තුන්ට ඒ තිරස්චීන සත්තුන්ට මනසක් නැහැ. ඒ පුද්ගලයන්ගේ මනස මොට්ට වෙලා එහෙම නැත්නම් බිමට සමාන්තරව යන්නේ. ඒ නිසා ඒ පුද්ගලයන්ට මේ කියන ධර්මය මේ බුදුහාමුදුරු නමක් බුද්ධත්වයට පත් වෙලා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය ජීවමානව තියෙන කාලෙක වුණත් ඒ කියන තිරස්චීන යෝනියක උපදුනොත් සතර පායෙන් එකක් ඒ සත්වයාට කිසිසේත්ම කන සම්පත්තිය ලබන්න බෑ. ඒ නිසා ඒ තිරස්චීන යෝනියෙන් මිදීලා එන්න ඕන කන සම්පත්තිය ලබන්න. කන සම්පත්තියක් නොලබා කිසි කෙනෙකුට අර කියන අවශ්‍යතා හතරෙන් මේ කියන වැදගත් එක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ වගේම තුන්වෙනි එක පුනච පරම් භික්කවේ අයංච පුද්ගලෝ පෙත්ති විෂයං uppannෝ හෝති. පෙත්ති විෂයං කිව්වේ ප්‍රේතයෝ කියන්නේ යමක් ඉල්ලලා අපි පරදත්තු උපජීවීන් කියන්නේ ඒ පරදත්තු උපජීවීන්ගෙන් යම් දෙයක් තමන්ගේ යැපීම සඳහා අනුන්ගෙන් යමක් ඉල්ලනවාට කියනවා පේ වෙලා ඉන්නවා කියලා. පේති කියලා. පේත කියලා. ඉතින් ඒක නිසා පේත කියන්නේ සමහර භූතයෝ සමහර වෘක්ෂ දේවතාවෝ ආදී මේ නොයෙකුත් කොටස් ඉන්නවා. ඕපපාතිකව උපන්න ඒ අය පේත කියන කොටසට වැටෙනවා.
තේ වෙලා ඉන්නවා අනුන්ගෙන් යමක් ඉල්ලලා යැපෙන. ඒ කොටසට කන සම්පත්තිය ලබන්න බෑ හේතුව පින්කමක් කුසලයක් කිසිදක් කරගන්න බැරුව කන සම්පත්තිය ලැබෙන්නේ නෑ. මේකත් මේ කියන කොටසත් සතර අපායෙන් එක කොටසක්. දැන් මේ සතර අපායේ ඉන්න සියලුම සත්තුන්ට මෙතන මේ ඇතුළත් වෙනවා නිරේ තිරස්චීන යෝනිය ප්‍රතිවිශේෂ කියන එක භූත වේද දෙකොටසටම ඇතුළු වුන නිසා සතර අපායෙම මෙතෙන්ට ඇතුළත් වෙලා තියෙනවා. පස්වෙනි එක හතරවෙනි එක නෙමෙයි හතරවෙනි එක පුණ්‍යත බලම් වික්කවේ අර බුද්ධෝත්පාද කාලයක් වුණා. ඒ බුද්ධෝත්පාද කාලේ උපදුන පුද්ගලෝ අඤ්‍යතරං දීඝායුකං දේවනිකායන් උප්පන්නෝ. මේ දේවනිකායවල තියෙනවා මේ නොයෙකුත් රූපී අරූපී බ්‍රහ්මතල තියෙනවා, මිත්‍යා දෘෂ්ටික දේවනිකායන් තියෙනවා. ඒ රූපී අරූපී බ්‍රහ්මතල වල කොටසක් විශේෂයෙන්ම අසඤ්ඤතල හතර මේ දේවනිකායට දීඝ ආයස රහිත වූ දේවනිකායට අසඤ්ඤතල හතරයිටි. ඒ තැන් වලට ඉපදුනත් ඒ බ්‍රහ්ම කියලා මෙතන නෑ, දේව කියලා තියෙන්නේ. බ්‍රහ්ම දේව කියන දෙකම එකට පොදුවේ මාගදී භාෂාවේ ව්‍යවහාර කරලා තියෙන්නේ. ඒ නිසා ඒ දීඝ ආයුෂ්ක දේවනිකායික වලට මේ කන සම්පත්තිය ලැබෙන්න පුළුවන් කමක් නැහැ. කන සම්පත්තිය ලබන්න පුළුවන් දේව ලෝක 6යි තියෙන්නේ, සදෙව් ලෝක පමණක් කියලා පස්සේ වෙන සූත්‍රයක බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. ඒ නිසා මේ දීඝනිකායික දේවනිකාය වල එහෙම නැත්නම් උප්පත්ති වල විශේෂයෙන්ම අරූපී බ්‍රහ්මතල වල ඉපදුන කිසිවෙකුට කන සම්පත්තිය ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ අයට නිවන් දකින්නට උපකාර වන ධර්මය බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා හිටියත් ඒක ලැබෙන්නේ නැහැ. එතකොට දැන් මේ 4 1 2 3 4 බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා ඉන්නවා. බුද්ධ ධර්මයේ පරම්පරාවිත සිරිසත් ධර්මයේ ශ්‍රවණය කරන්න තියෙනවා. ඒක ජීවමානව තියෙන අවස්ථාවේ මෙන්න මේ 4 තැනක යම් කිසි කෙනෙක් ඉපදුනොත් ඒ පුද්ගලයාට කන සම්පත්තිය ලැබෙන්නේ නෑ, ලබන්න බෑ. දැන් ඒක බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා බුද්ධ ධර්මයේ ජීවමානව තියෙන කාලේ. ඊට පස්සේ කියනවා ඊට වඩා වෙනස් පුණජවරම් වික්කවේ අයංච පුද්ගලෝ පච්චන්තිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති. දැන් මෙතනත් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා බුද්ධ ධර්මයේ තියෙන කාලෙම යම් කිසි කෙනෙක් මේ පතිරූප දේශයෙන් මධ්‍ය මණ්ඩලයෙන් පිට, මේකේ මධ්‍ය මණ්ඩලය කියලා පැහැදිලිවම කියලාම තියෙනවා. ඒ මධ්‍ය මණ්ඩලයෙන් පිට පච්චාන්ත ධනපදේසු උප්පත්තිය ලැබුවොත් ධර්මයේ නැති, ඒ ධර්මයේ තේරුම් ගන්න බැරි තැනක ඉපදුනොත් ජීවත් වුණොත් එතෙන්දී ඒ පුද්ගලයාට කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඒ පුද්ගලයාට නත්ති ගති භික්ඛූනම් භික්ඛුනීනම් උපාසකානම් උපාසිකානම් මේ කියන තත්වයට පත් වෙන්නට උපකාර වන කන සම්පත්තිය ලැබෙන්නේ නැති නිසා මිනිහෙකුත් වෙලා තියෙනවා බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා බුද්ධ ධර්මයන් ජීවමානව තියෙනවා, අහන්න තියෙනවා. නමුත් ඒ අයට මේක අහන්න ලැබෙන්නේ නැත්නම් අර අපරාපරන්ත ජනපදවල එහෙම නැත්නම් පච්චන්ති ජනපදවල මධ්‍ය මණ්ඩලයෙන් පිට ප්‍රදේශවල පතිරූප ප්‍රදේශයෙන් පිටවන ප්‍රදේශවල මේකට පරදේශ කියලා පූජාවලිය කියලා කියනවා. ඒ පරදේශවල ඉපදුණු කෙනෙකුට ඒ පරදේශයෙන් පිටට එන්න බැරි වුණොත්, මධ්‍ය මණ්ඩලයට එන්න බැරි වුණොත් ඒ පුද්ගලයාට මේ කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඊළඟට 6 වෙනි අවස්ථාව දැන් මෙතෙන්දී පුණජ බරම් වික්කවේ
අයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චාජාතෝ. දැන් මේ පුද්ගලයා බුදුහාමුදුරුවෝ බුදු වෙලා ඉන්නවා. මේ ජීවමානව මේ ධර්මයක් තියෙනවා. මධ්‍ය මණ්ඩලයේ ජනපදේසු පච්චාජාතෝ ඉපදිලා ඉන්නවා. යෝච හෝති මිත්‍යා දිට්ඨිකෝ විපරීත දර්ශන. මේ පුද්ගලයා මිත්‍යා දෘෂ්ටිගත වෙලා නත්ති දින්නං නත්ති ඉත්තං නත්ති උත්තං නත්ති සුඛ දුක්ඛට්ඨානං කම්මානං පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මාතා නත්ති පීතා නත්ති සත්තා උපපාදිකා නත්ති ලෝකේ පරම්මරණ සම්න බ්‍රාහ්මණ සමග්ගත සම්මා පටිපන්නායේ ඉමංච ලෝකම් පරංච ලෝකං සයං අභිඤ්ඤා සජ්ජිගත්වා පවේදෙන්ති. දැන් මේ தত্ত্বය අද ලංකාව එහෙම නැත්නම් මේ ජම්බුද්වීපය බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ තැන බුදුහාමුදුරන්ගේ උතුම් පරම පවිත්‍ර නිවන් දකින්නට උපකාර වන ත්‍රිසත්‍ය ධර්මයේ ජීවමානව පවතින තැන මෙතනමත් ඉපදිලා මිනිසුත් වෙලා මනුෂ්‍යත්ව ප්‍රතිලාභයකුත් ලැබිලා බුද්ධෝත්පාද කාලයකට ඉන්නවා. මධ්‍ය මණ්ඩලයේ පතුරූපදේශයේ ඉන්නවා. නමුත් මහණුණයි කියලා හෝ ජීවියෙකුණයි කියලා හෝ මෙන්න මේ ආකාර මිත්‍යා දෘෂ්ටියකට පත් වෙලා ඉන්නවා නම් නියත මිත්‍යා දෘෂ්ටියෙන් ඉන්නවා නම් එකෙන් ඉවත් වෙන්න බැරි නම් ඒ පුද්ගලයාට කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. මෙහෙම අද මේ හෙළබීමේ මේ මධ්‍ය මණ්ඩලයේ මේ බුද්ධෝත්පාද කාලේ මේ පරම පවිත්‍ර සීල ධර්මයේ ජීවමානව තියෙන කාලේ මේ ඉන්න මනුෂ්‍යත්ව ප්‍රතිලාභය ලැබලා 90ක් පමණ අද මිත්‍යා දෘෂ්ටිකයන් හැටියට ජීවත් වෙනවා. ඒ පුද්ගලයන්ට කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. එහෙමනම් කල්පනා කරලා බලන්න කීයෙන් කී දෙනෙකුටද මේ කන සම්පත්තිය ලබා ගන්න පුළුවන් කියලා. ඊළඟට 7 වෙනි එක පුණජ පරම් වික්කවේ ආයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චාදාත හෝති සෝච හෝති දුප්පඤ්ඤෝ ජලෝ පලමුගෝ අප්පටි බලෝ. මේක දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස් අපිච්චසයන් ධම්මෝ නායං ධම්මෝ මහිච්ඡස්. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට මිනිස්සු සමහර විට ධර්මයක් අහනවා. හැබැයි මේ ධර්මය තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. මහානත් වෙලා තියෙනවා. උපසම්පදාත් කියලා සමහර විට සම්මතයෙන් කියන්න පුළුවන්. ඒ වුණත් මේ උතුම් නිවන් දකින්න ධර්මය මිත්‍යා දෘෂ්ටියක් හැටියට එහෙම නැත්නම් වෙන ඇදහිල්ලක් හැටියට ආගමක් හැටියට අදහන පුද්ගලයන්ට කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ කියන එකයි මේ දුප්පඤ්ඤස්ස කියන එකෙන් කියලා තියෙන්නේ. ඒ නිසා මේ යම් කිසි කෙනෙකුට පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ කියන தത്വයට පත් වෙන්න ඕන. එහෙම වුණාමයි මේ කන සම්පත්තිය මේ කෙලෙස් බැමිතුන කපන හැකියාව ශක්තිය ලැබෙන්නේ. කන සම්පත්තිය කියන්නේ මේ කෙලෙස් බැමිතුන සසරට බැඳිනු බැමිතුන කපලා ඒ පාන්තුනේ නිදහස් වීම නිබ්බාන තත්වය. ඒ නිසා යම් කිසි කෙනෙකුට මිත්‍යා දෘෂ්ටියටපත් උනත් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයටපත් වෙලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ ජීවමානව තියෙනවා පවතිනවා කියනවා ඇහෙනවා. ඒ වුණත් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙන්න බැරි වුණා නම් ඒ පුද්ගලයාට කරන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඒ පුද්ගලයා යම් කිසි කෙනෙක් දුප්පඤ්ඤස්සන එහෙමනම් අර අපිච්චසයන් ධම්මෝ කියන தത്വය තියෙනවා නම් ඒ දෙන්නම මේක කියලා තියෙන හෝති දුප්පඤ්ඤෝ ජලෝ පලමුගෝ අප්පටි බලෝ කියන්නේ අර අපිච්චසයන් ධම්මෝ කියන එක තේරුම් ගන්න බෑ. අප්පිච්ච කියන
වචනේ අප්පමද කියන වචනේ තේරුම් ගන්න බෑ. ඒ නිසා දැන් මේ වචන දෙක පොඩ්ඩක් විග්‍රහ කරන්න වෙනවා. මොකද්ද මේ අප්පිච්චසායන් ධම්මෝ අප්පමත්තෝ කියන දැන් අප්පමාදෝ කියන වචනේ. අප්පමාදෝ පම්ම කියන කියලා වචනයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ නිවන පිළිබඳව අප්පමාදෝ අමතපද. එහෙම නැත්නම් අප්පමාදීන සම්පාදී තප්ප. ඒ අප්පිච්ච අප්පමාද කියලා වචන දෙකක් තියෙනවා. දැන් මේ මාගධී භාෂාවේ වචනයක් තියෙනවා අප්ප කියලා. දැන් අපි ඒක සිංහලට හදාගෙන තියෙනවා අල්ප. දැන් අප්පිච්චතාවය අල්පේච්ඡතාවය කියලා අපි සංස්කෘත වචනයක් පොඩ්ඩක් හදාගෙන තියෙනවා. නමුත් ඒක වැරදි. මේක මේ වචනේ නියම මාගධී භාෂාවේ වචනේ අප්ප. අප්ප මත්තෝ අප්පමානෝ අප්ප ඉච්ඡ තව ත්‍රිපිටකයේ තියෙනවා අප්ප කියන වචනේ 10-15 තැනක නොයෙකුත් ආකාරයට යොදලා අප්ප කියන්නේ යමක් අයින් කළා අස් කළා බිඳුව බවට ශුන්‍ය බවට එහෙම නැත්නම් සාමුලින්ම කැපෙන තත්වයට නිදහස් වෙන තත්වයට යමකින් නිදහස් වෙනවා නම් ඒක අප්ප. දැන් ඉච්ඡ කියන්නේ ඔය ප්‍රිය දෙපැත්තට කැමැති වීම. බැඳීම. ඒ ඉච්ඡ අප්ප කරනවා කියන්නේ ඉච්ඡ සහ මුලින්ම හිතෙන් ශේෂයක්වත් ඉතුරු නොවන ආකාරයට අයින් කරලා ඒ ඉච්ඡ අප්ප කරලා උපේක්ඛාසිතක් පැවැත්වීම. අප්පමානෝ අප්පමදෝ කිව්වේ මේක අප්‍රමාදය කියලා අදහදාගෙන තියෙනවා. අප්‍රමාදේ නෙමෙයි මේක අප්පමද. මේ මත්වීම මදය රාගමදේ ද්වේෂමදේ මෝහමදේ මානමදේ බලමදේ කුලමදේ නිලමදේ ධනමදේ යොබ්බනමදේ නිරෝධමදේ ආදී මද 21ක් බුදුහාමුදුරුවෝ විග්‍රහ කළා. ඒ මත්වීම මදයටපත් වීම සහ මුලින්ම හිතෙන් සම්පූර්ණයෙන්ම අයින් කළා නිදහස් වෙන පුද්ගලයා අප්පමද අප්පමාන මානෙන් අයින් වෙනවා. අප්පමාන කියන්නේ ඒකයි. මැනීමෙන් අයින් වෙනවා. ඒ නිසා අප්පමාන අප්පමද අප්ප ඉච්ඡ කියන එක මේ වචන තුන තේරුම් ගත්තේ නැති පුද්ගලයෙකුත් මෙතන කියනවා දුප්පඤ්ඤෝ ජලෝ පළමුගෝ අපපටි බලෝ. ඒ නිසා දැන් ඔය වචන තුන දැන් අප්පිච්ඡතා කියන එක මේක අල්පේච්ඡතා කියලා අපි ඒක ක්‍රමාණයෙන් අඩු කරගෙන යෑම කියලා අදහදාගෙන තියෙනවා. ඒක වැරදි. අනිත් පාර අප්පමද කියන එක අප්‍රමාද කියලා වැරදියට පරිවර්තනය කරලා තියෙනවා. ඒකත් වැරදි. ඒ වගේම අප්පමාන කියන එක ප්‍රමාණවත් නොවන එහෙම නැත්නම් අනන්ත කියලා හදාගෙන තියෙනවා. මානෙ සම්පූර්ණ සහ මුලින්ම න මෝ කියන தത്വයට පත්වීම අප්පමාන. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ අප්පමද අප්ප ඉච්ඡ අප්පමාන තවත් අප්ප කියන වචන තියෙනවා 10ක් විතර ත්‍රිපිටකයේ නොයෙකුත් තැන්වල නොයෙකුත් විදිහට මේ රාගය ද්වේෂය මෝහය තිනටමයි යොදලා තියෙන්නේ. ඒවා සහ මුලින්ම කපලා ශුන්‍ය කියන தത്വයටපත් කරන්න ඕන. ඒ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ශුන්‍ය වීම තමයි අප්පිච්ඡ අප්පමාන අප්පමද මේ ආදී මේ වචන වලින් විග්‍රහ කරලා තියෙන අර්ථය ධර්මයේ තේරුම. එහෙම නැති කෙනෙකුට කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ බුදු වුණා බුද්ධ ධර්මයක් ජීවමානව තියෙනවා. ওই වචනත් අහන්න ලැබෙනවා. සමාජයට මහානත් වෙලා ඉන්නවා. සම්මතයේ සම්ප්‍රදායෙන් උපසම්පදත් වෙලා තියෙනවා. බණක් දේශනා කරනවා. නමුත් මේ ධර්මය පරිදියට දේශනා කරනවා නම් පරිදියට විග්‍රහ කරනවා නම් ඒ අනුව සංඝ වේදයක් වන නිසා ඒ පුද්ගලයාට මේ කියන தත්ත්වයේ කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඒක අද බහුලවම තියෙන දෙයක් මේ ධර්මයේ තියෙන ධර්මයේ උපන් බුදුන් උපන් දේශය. ඊළඟට අවසාන එක
පුනිත කරම් භික්කවේ තථාගතෝච ලෝකේ අනුප්පන්න. තථාගතයන් වහන්සේ කෙනෙක් ලෝකේ අනුප්පන්නෝ කියන්නේ මේකේ තේරුම මේ භව උදුරා දමන ධර්මය යම් කාලයක සාමුලින්ම අහෝසි වෙලා ගිය කාලයක් කියන එකයි තථාගතෝච භික්කවේ ලෝකේ අනුප්පන්නෝ හෝති අරහං සම්මා සම්බුද්ධෝ. ඒ මේ වචන ටික විතරක් තිබුණාට නිවන් දකින ධර්මය ලෝකේ නැති කාලේ අර ධම්සොන ජාතිකයේ කියලා තියෙන්නේ. ඒ නිසා එහෙම කාලයක් තියෙනවා. ඒක තියෙන්නේ චක්‍රවර්ති රජ කෙනෙක් ඉපදුණු කාලේ. චක්‍රවර්ති රජ කෙනෙක් ඉපදුණු කාලෙක කිසි කෙනෙකුට නිවන් දකින්න ධර්මයක් ලැබෙන්නේ නැහැ. ඒ කාලෙට තමයි තථාගතෝ අනුප්පන්නෝ කියන්නේ. ඒ කාලෙට පින්කම් කරන්න පුළුවන් කුසල් කියන වචනයක් කවුරුවත් දන්නේ නැහැ. දුක අවබෝධ කරගන්න බෑ. දුක අවබෝධ කර නොගෙන කරන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා එහෙම කාලෙට මිනිස්සුන්ට මනුස්සත්ව ප්‍රතිලාභය ලැබුවට චක්‍රවර්ති රජ කෙනෙක් ඉපදිලා රාජ්‍ය කළාට ඒ කාලේ හොඳට පින්කම් කරගත්තට ඒ කාලේ කන සම්පත්තිය ලබන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හේතුව කුසලය කියලා වචනයක් භාවිතේ නැහැ. කුසලස උපසම්පදා කියන එක අවභාවිතයට ගිහිල්ලා අභාවිතයට ගිහිල්ලා ඒක තේරුම් ගන්න බෑ. එහෙම කාලෙකුත් මේ රටේ තියෙනවා තිබුණා. ඉතින් ඒක නිසා ඒකත් ඒ අවස්ථාවේ මේ කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. මේක නිසා මේක මේ කියලා තියෙන වචනවල මුගක් ගැඹුරු අර්ථයක් තියෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන මේක මේ හැම තැනකටම අපිට යොදන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේ කන සම්පත්තිය ලබන්න යම් ක්‍රමවේදයක් පර්යායක් මාර්ගයක් අනුගමනය කළ යුතුයි. ඒ මාර්ගය තමයි ඊගාව පිටේ දිගටම තියෙන්නේ. ඒකට මනුස්සත්ව ප්‍රතිලාභය ලැබලා ලබ්ධාන සද්දම්මේ සුප්පති වේදිතෝ යේ කනං ආදිගච්ඡති අතිනානම් මෙන්නත්තේකම් මේ දිගටම කියලා තියෙන්නේ මනුස්සත්ව ප්‍රතිලාභය ලැබලා සද්දම්ම දේශනාවක් ශ්‍රවණය කරලා මේ කන සම්පත්තිය ලබාගෙන මේ පාරේ මේ මාර්ගය අනුගමනය කරලා අන්තිමට කියලා කියනවා ये සංවරා චක්කුමතා දේශිතා දිට්ඨ වන්දුනා යේසු බුද්ධෝ සදා විහාරතේ අනවස්සුතෝ අන්තිමටම කියලා තියෙනවා සබ්බේ අනුසයේ ජෙත්වා මාර තේය පරානුගීය. අනුසය අවදාන වශයෙන් කර සම්පත්තිය ලබාගත්තත් අනුසය කියන වචනේ තේරුම් නොගත්තොත් ආසය අනුසය ඥානෙ විග්‍රහ කරේ නැත්නම් විග්‍රහ වෙන්නේ නැත්නම් මේ අනුසය කැපීම තමයි කන සම්පත්තියෙන් කරන්නේ. ඉතින් ඒක නිසා මේ අනුසය කොහොමද සකස් වෙන්නේ? පුද්ගලයේ මේ චිත්තසංතාන ඒ පිළිබඳව විග්‍රහය තමයි අවසාන වශයෙන් මේ කන සම්පත්තිය ලබාගත් පුද්ගලයෙකුට එහෙම නැත්නම් මේ බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යත්ව ප්‍රතිලාභය ලැබලා කන සම්පත්තිය ලැබුණා මෙන්න මේ අනුසය තමයි කපන්න තියෙන්නේ. කය කරන්නේ. ඒ නිසා මේ අනුසය කය කරේ නැත්නම් රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය මේක අන්නර කන සම්පත්තියෙන් කපන්න තියෙන බැමි තුන එහෙම නැත්නම් තණ්හා අනුසය, පටිඝ අනුසය, අවිද්‍යා අනුසය. ඒ තුන තමයි ඔය රාගක්කය කියන්නේ තණ්හා අනුසය, ද්වේෂක්කය කියන්නේ පටිඝ අනුසය, මෝහක්කය කියන්නේ අවිද්‍යා අනුසය. ඒ තුන තමන්ගේ හිතෙන් තමන්ට කපන්න එහෙම නැත්නම් අනුසය අනුසයති කියන தത്വයට පත් කරන්න පුළුවන්කම ලැබෙන්න ඕන. එහෙම නොලැබුණොත් ඒ පුද්ගලයාට මේ සියලුම දේවල් ලැබුණත් සියලුම දේවල් අහන්න ලැබුණත් අනුසය තේරුම් ගත්තේ නැත්නම්
අනුසේති කියන தත්ත්වයේ තේරුම් ගත්තේ නැත්නම් එතෙන්දී මේ ධර්මය තේරුම් ගත වෙන්නේ නැහැ. තේරුම් අරගෙන මේ කන සම්පත්තිය ලැබුණා වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ ධර්මය අපි අහන්නේ මේ මාර්ගය අනුගමනය කරන්නේ මේ අනුසය තේරුම් අරගෙන මේ අනුසය නෝපදවා අලුතෙන් නූපදවා ඒ අනුසය න අනුසේති කියන தത്വයට පත් කරගන්න. ඒ නිසා දැන් මේ ආසය අනුසයේ ඥානය අවශ්‍ය වෙනවා කාටත් තේරුම් ගන්න. ඒක තේරුම් ගන්නට පස්සේ ආසවක්කේ ඥානය ලැබෙනවා. ඒ නිසා ආසවක්කේ ඥානය ලැබෙන්න නම් කර සම්පත්තිය ලැබෙන්නත් ඕන අනුසය කපන්න පුළුවන්කම ලැබෙන්නත් ඕන. දැන් අනුසය උපද්දවන්නේ තමන් මේ පංචස්කන්ධය නිත්‍යසේ සුඛසේ අත්ථසේ දැනගෙන තේරුම් අරගෙන නිත්‍යසේ සුඛසේ අත්ථසේ අල්ලගන්න අයිති කරගන්න ගොඩ ගන්න එකතු කරගන්න ක්‍රියාත්මක වෙන නිසා අභිනන්දනයෙන් කටයුතු කරන නිසා සමුදය උපාදානය කරන නිසා පංචස්කන්ධය උපාදානය කරගන්න. ඒ නිසා අවසාන වශයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා අනත්ත ලක්ෂණ සූත්‍රයේ ඊගාවට තියෙන බොහොම කෙටියෙන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් නොගත් කෙනෙකුට අනුසය කපන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. චතුක්ක සූත්‍රයේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ තව සූත්‍ර ගණනාවකට කරලා කියලා තියෙන්නේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචන තුන ත්‍රිලක්ෂණය. නමුත් දැන් මේ අනත්ත ලක්ෂණ සූත්‍රයේ ත්‍රිපිටකයේම සිංහලට පරිවර්තනය කරලා තියෙන්නේ අනත්ත ලක්ෂණ නෙමෙයි අනාත්ම ලක්ෂණ. ඒක සංගමේශය. ඒක නිසා කිසි මිනිහෙකුට පැවිදි වුණත් උපසම්පදා වුණත් මොන අවුරුදු 60ක් පිරුණත් තාම මේ අනාත්ම ලක්ෂණයක් මිසක් අනාත්ම ලක්ෂණ උතන් තියෙන කන අනාත්ම ලක්ෂණ තේරුම් ගන්න බෑ. ඒ නිසා මේක මේ අනාත්ම ලක්ෂණ සූත්‍රයෙන් කිව්වේ මේ කන සම්පත්තිය නෑවුණා. ඉතින් ඒක නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගත්තාම අන්න ත්‍රිලක්ෂණ කැපිලා යනවා. කපන්න උපකාර වෙනවා. ඒ අනුව තමයි නිබ්බිදා තත්වයට නොබැලුණු තත්වයට විරාගා තත්වයට නොහැලෙන තත්වයට නිරෝධා තත්වයට ක්‍රෝධ නොගාන තත්වයට පටිනිසග්ගා තත්වයට උපාදානීය කර නොගන්නා තත්වයට උද්ගලයේ පත් වෙනවා. ඉතින් ඒක නිසා මේ අක්කන සූත්‍රයෙන් දේශනා කරපු දේ අනත්ත ලක්ෂණ සූත්‍රයෙන් දේශනා කරපු දේ දෙකම හරියට තේරුම් ගත්තොත් ඕනම කෙනෙකුට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ තේරුම් ගත්තාම මේ කන සම්පත්තිය ලැබෙනවා. ත්‍රිලක්ෂණ තේරුම් නොගෙන ත්‍රිලක්ෂණ මේ ත්‍රිලක්ෂණ කිව්වේ මේ අපි අල්ලගෙන උපාදානය කරගෙන තියෙන පංචස්කන්ධය අපේ හිතෙන් ඉවත් කරන්න අස් කරන්න ඒකට නොබැඳී ඉන්න උපකාර වන දේ තමයි ත්‍රිලක්ෂණ කියන්නේ. ඒ නිසා මේ කන සම්පත්තිය එතන ඔය ත්‍රිලක්ෂණ සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. නමුත් පරිවර්තකයෝ මේක අනාත්ම ලක්ෂණ කියලා පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් ඒක නිසා නිවන නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්මයක් තියෙනවා මහානත් වෙලා ඉන්නවා සමහර විටක බොහොම සම්මතයෙන් සම්ප්‍රදායෙන් තව භාවනාත් කරනවා තව නොයෙකුත් උපසම්පදත් වෙලා සමහරට අවුරුදු 50 60 70 ඉන්නවා. නමුත් ඔය කියන අනත්ත් ලක්ෂණ කියන தത്വයට පත් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හේතුව මොකද? කන සම්පත්තිය නොලැබෙන නිසා. ඒක නිසා හරියටම තේරුම් ගන්න ඕන මේ කන කියන වචනේ අක්කන කියන වචනේ මාගදී භාෂාවේ වචන දෙකක්. කන කියන්නේ යමක්
කපන්නට පුළුවන් කියන කැපිය හැකි කැපිය යුතු දේ දැකීම තේරුම් ගැනීම කරන. ඒක කපනවා නම් එතෙන්දි කය වෙනවා. දැන් කන කියන්නේ කැපිය යුතු කැපිය හැකි දේ දැකීම. කය කියන්නේ ඒ දැක්ක දේ කපා දැමීම. කීන කියන්නේ කීනා ශ්‍රවයන් වහන්සේ කියන්නේ කීනා ජාති කියන්නේ කීනම් පුරාණ කියන්නේ ඒක කපලා අතීතයට ගියා. දැන් කපලා ඉවරයි. ඒක නිසා මේ කය කියන වචනේ වර්තමාන අතීත අනාගත කියන වචන තුන තමයි මේ කන කය කීන. මේක තේරුම් ගත්තේ නැති පුද්ගලයෝ මේ කන සම්පත්තිය ලබන්න සුදුසුකම් ලැබෙන්නේ නැහැ. කන සම්පත්තිය ලබන්න බෑ. ඒ පුද්ගලයා අක්කන පුද්ගලයා හැටියට ධර්මයේ විග්‍රහ වෙනවා. ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ ත්‍රිපිටකයේ පරිවර්තනය කිරීමෙන් බොහෝ මිනිස්සු මේ කන සම්පත්තිය විනාශ කරලා විකෘති කරලා තේරුම් ගන්න බැරි ආකාරයට මිනිස්සුන්ට උගන්වනවා පාඩම් කරනවා වචන ටික පාඩම් කර ඉන්නවා. නමුත් කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. මේ බැමි තුන කපා දාන්නට උපකාර වන ශක්තිය තියෙන්නේ කන සම්පත්තිය. මේ බැමි තුන කැපිය හැකි කැපිය යුතුයි කියන දැනීම දැක්ම ලැබීමයි කන කපා දැමීමයි කය කපලා අවසන් කිරීමයි කය කීන. එනිසා මේක තේරුම් ගත්තොත් ඕන කෙනෙකුට මේ කන සම්පත්තිය ලබන්න පුළුවන්කම් තියෙනවා. බුදුහාමුදුරුවෝ මේ ධර්මයේ ඔක්කොම අවුරුදු 45ක් දේශනා කළේ ඔය කියන කන සම්පත්තිය ලබා ගන්න පුළුවන් විදියට ඔය කියන අනුසය නැවත අනු ධම්ම හැටියට අලුතෙන් ඉපදවීම න අනුසේති කියන தത്വයට මිනිහෙකුට පත් කරන්නට උපකාර වන මාර්ගචර්යාව ප්‍රතිපදාව කියා දෙන්නට. ඒ නිසා මේක මාර්ගයක්. මේ කන සම්පත්තිය කියන්නේ අපි මේ බැමි තුන කපන්න උපකාර වන මාර්ගචර්යාව. අනුසය කියන එක ධම්මානුගම ප්‍රතිපදාව. ඒ අනුව ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා මේ අනුසය ඉපදවීම නවත්තලා න අනුසේති කියන தത്വයටපත් වෙලා දවස් 7ක් තුල මගපල් ලැබලා ක්‍රය කරලා අර රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය කරලා කීනාශ්‍රවයන් කෙනෙකුට தത്വයටපත් වෙන්න කීනා ජාති උචිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ිතත්තායාති පදානාති කියන தത്വයටපත් වෙන්න. ඒ නිසා මේක හොඳට තේරුම් ගත්තොත් මේ කන සම්පත්තිය කියන වචනේ ඉතාමත්ම වැදගත්. ඒ වචනේ තේරුම් ගන්න බැරි පුද්ගලයන්ට තමයි මේ අක්කන සූත්‍රය දේශනා කරලා තියෙන්නේ. මේකේ අනිත් පැත්ත. අක්කන කියන්නේ කන සම්පත්තිය ලබාගත නොහැකි, කන සම්පත්තිය නොලැබෙන කියන එකයි. කපා දමන්නට බැරි බැමි වලට ඉර වෙලා ඉන්න පුද්ගලයෝ තමයි අක්කන සූත්‍රයේ විග්‍රහ කරලා තියෙන්නේ. ඒ නිසා බුදු කෙනෙක් බුදු වුණත්, බුදු කෙනෙක් බුදු නුනත්, අබුද්ධෝත්පාද කාලයක් වුණත්, යම් මිනිහෙක් වුණත්, මධ්‍ය මණ්ඩලයේ ඉපදුණත් මේ කන සම්පත්තිය ලැබීම පහසු නැහැ. ඒකට අවශ්‍ය ධර්මයේ පරමපවිත්‍ර සීල ධර්මයේ ශ්‍රවණය කරලා තමන්ගේ දුප්පඤ්ඤාස බව අයින් කරලා පඤ්ඤාවත් සම්වෙන්න ඕන. මිත්‍යා දෘෂ්ටි අයින් කරලා සංසාර දෘෂ්ටි අයින් කරලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස අයින් කරනකොට කන සම්පත්තිය ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ හැම කෙනෙකුටම මේ උතුම් ධර්මයේ මේ කන සම්පත්තිය ලබා ගන්නට අවස්ථාව තියෙනවා. කවුරු හරි ඔය මොනවා හරි පළතුරක් කරවම මේවා ගෙනත් දෙන්න නැති උණු වතුර උණු කොළ දෙන්න පුළුවන්. ඇති උණු. ඔය බොරු කතා.
ඕක මේ මිනිස්සු බුද්ධ චරිතයේ මේක තිරිසන්නුපා මෙහෙම කළා කියලා ඒක ඉතින් එහෙම කළා ඒ අකාට නිවන් දකින්න පුළුවන් බෑනේ තිරක් තියෙන නියෝනිය වඳුරු උපස්ථාන කළා කියලා තියෙනවා මේ ඉතිහාසයේ තියෙනවා සාහිත්‍ය කතාවල ජාතක කතාවල වඳුරු උදව් කළා අලි උදව් කළා වවුලෝ පිරිතාලා නිවන් දැක්කා ඔම නොයෙක් ඒවා ඔවා අභව්‍ය කතා බව මේ ඝන සම්පත් මේ අක්කන සූත්‍රයේ දැහුවා දැන් අර තව ආමුදුරනමක් කියාගෙන යන්නේ රත්තරන් මාළුන්ට රත්තරන් අශ්වයන්ට රත්තරන් සිංහයන් ඉන්නවා දිව්‍ය ලෝකයට නිවන් දකින්න පුළුවන් ඒවා සම්පූර්ණ අභව්‍ය අද්භූත ධර්මයේ නොදැන කියන සංඝ වේදයකට පත් කරන සරෑටියකට යටකදා ඒකත් දැන් එතන දැන් යම් ආකාරයක ඉතින් ඕකත් ඔය මොකක් හරි කතාව දැන් මේ අර ගෙම්බ නිවන් දැක්කයි කියලා නෙමෙයි තියෙන්නේ ඒක තව තැනකට ගියා මධ්‍ය මණ්ඩලයටයි කියන ප්‍රදේශවල දැන් ඒක පූජාවලියේ 107 වෙනි පිටේ කියලා තියෙනවා මධ්‍ය මණ්ඩලයේ අයිති වෙන්නේ හිරිවැඩුන්නේ ඉඳලා එහෙම නැත්නම් ඔය දැන් Google Map එකේ නාසායතනේ විග්‍රහ කරලා තියෙනවා මේ බිම්බර ගතිය ගුරුත්වාකර්ෂණ බඩිය අවම ප්‍රදේශය මේ විශ්වයේ මේ මිහිතලේ තියෙන මැද තමයි හිරිවැඩුන්නේ ඉඳන් කාවේරි නදියට යනකම් ඉන්දියාවේ මේ පැත්තකින් මුල් ලංකාවමයි තියෙනවා ඒ මේ සියලුම තැන දැන් අද ඉතුරු වෙලා තියෙන මධ්‍ය මණ්ඩලයේ මේ හෙළබිමත් ඉන්දියාවේ කොටසකුත් පමණයි. නමුත් එදා මේ හෙළබිම ඊට වඩා හුඟක් පළලයි ලොකුයි. ඒ සියලුම දේවල් මධ්‍ය මණ්ඩලය. පතුරු උපදේශ. වෙන කොහෙවත් ලෝකේ මධ්‍ය මණ්ඩලයක් නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ සක්විති රජ කෙනෙක්ගේ කාලේ දුක නැහැ කියලා කිව්වේ සක්විති රජ කෙනෙක්ගේ කාලේ එක්කන සම්පත්තිය ලබන්න බෑ දුක අවබෝධ කරගන්න බෑ දුකක් නැහැ මිනිස්සු. දැන් ඔයාට ඔක්කොම කන්න බොන්න තියෙනවා නම් යන්න ඉන්න හිතු පැතු සම්පත් තියෙනවා නම් අර නන්දාමාලනී සින්දුවක් කියන්නේ කේතුමති නම් රාජධානියක එතෙන්දි නිවන තියෙනවා. කීයටවත්ම මිනිහෙකුට දුක අවබෝධ කරගන්න බෑ. ඇයි? දුකට මිනිසුපත් වෙන්නේ නැහැ. කවුරුත් හිඟා ගන්න, කවුරුත් ඉල්ලන්න, කවුරුත් හොරකම් කරන්න. එතකොට මේ දුක අවබෝධ කරගන්න නම් දුක පේන්න තියෙනවා. එතකොට අර සක්විති රජුගේ කාලේ මිනිසුන්ට පින්කම් කරන්න පුළුවන්. හැබැයි කුසල් කරන්න යන්නේ නිවන් දකින්න ඕනේ. මොනකට නිවන් දකින්න? හොඳට ඉන්න පුළුවන්, කන්න පුළුවන්, දුක අවබෝධ කරගන්නත් බෑ, දුක අවබෝධ වෙන්නෙත් නෑ, නිවන් දකින්න ඕනෙත් නෑ. මේ පැවැත්ම ඔය හොඳට යනවා. ප්‍රශ්නයක් නෑ. අනන්තයි පිට රටවල් වලත් වෙලා තියෙන ඒක. ඒ වගේ තමයි ඒ තත්ත්වයක් තමයි තියෙන්නේ අද. ඒ වගේ දැන් ඔය හොඳට දිව්‍ය ලෝක වගේ ඉන්න තියෙන රටවල් තියෙනවනේ. කන්න බොන්න ඉන්න යන්න සිතු පැතු සම්පත් තියෙනවා සියල්ල. ඒ මිනිසුන්ට දුක අවබෝධ කරගන්න බෑ. ඒකයි දුක අවබෝධ කරගන්න තියෙන්නේ. නැතුව නිවන් දකින්න බෑ. කන සම්පත්තිය ලැබෙන්නේ. ස්වාමීන් වහන්සේ ඒගොල්ලෝ ඒ දිදින සැපත් එක දුකක් නේද එතන? ඒක මෙහෙමයි. දැන් ඒක දුකට තේරෙන්න ගන්නකොට තේරෙනවා යම් වෙලාවක. එතකොට දැන් කරගන්න දෙයක් නැහැ. ඒක දැන් විඳවා ඉන්නවා මිසක් ඒක තේරුම් ගන්න වෙලාවක් ඉන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. මැරෙනවා. වාසියට යනවා. හැබැයි එතකොට මේක කරන්න වෙලාවක් ඉන්නේ නැහැ. වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඒකටත් කොහොම හරි මොන ක්‍රමයකින් හරි බේත් හොඳ වෛද්‍ය ප්‍රතිකාර ඔක්කොම තිබිලා ඒක වැහිනේ. මේ දුක අවබෝධ කරගන්න ඕන. දැන් අර සතර පෙර නිමිති කතාවේ මොකද? බෝසත්තුමා සතර පෙර නිමිති දැක්කා. දේවදූතයෝ 4 දිනක් ඇවිල්ලා පෙර නිමිති 4 පෙන්නුවා. දැන් නම් බෑ. දැන් මෙහෙම කතාවක් මෙහෙම ඇත්තම සිද්ධියකුත් තියෙනවා. මේකත් කියන්න ඕනේ.
මේ ලංකාවේ දෙපාර්තමේන්තුවක ප්‍රධානියෙක් හිටියා. සියලුම සැප සම්පත් කණ්ඩ බොන්න ඔක්කොම තියෙනවා. දරුවෝ එක්කෙනා හිටියේ පුතේ. මේ පුතා හොඳට පිටරට යවලා හොඳට ඉගන්නලා දැන් කිසිම අඩුපාඩුවක් නැහැ. හොඳට ගෙවල් දොරවල් හදලා යාන වාහන කණ්ඩ බොන්න දුකයි කියලා කොහෙවත් කිසිම දෙයක්වත් තිබුණේ නැහැ. එකපාරට අවුරුදු 25 දී එකපාරට තාත්තයි පුතයි අර උදේට යනවනේ ඇවිදින්න. උදේට යන වෙලාවක කිසිම රෝගයක් තිබුණේ නැහැ, කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එකපාරට පපුවේ අමාරුවක් හැදුවා. පපුවේ අමාරුවක් හැදිලා ඒවලෙම යාවර්ධන හොස්පිටල් එකට ගිහිච්චා. හොඳම දොස්තරු ගෙනාවා. ඔක්කොම සල්ලි තියෙනවා. සියලුම ලංකාවේ ඉන්න හොඳ දොස්තරු ගෙනාවා. පැය භාගයක් යනකොට මැරෙනවා. දැන් මේ මොකද උනේ? මේ දේව දූතයෙක් ඇහිලා පෙන්නලා තියෙනවා. දැන් ඊට පස්සේ මේ සිද්ධිය වුණාට පස්සේ ඒ අම්මයි තාත්තයි අඬාගෙන මාගාවට ආවා. මං අඳුරන්නේ නැහැ. මම පුද්ගලිකව අඳුරන්නේ නැහැ. නමුත් මා ගැන අහලා තියෙනවා. අර අපේ දායකයෝ වගේක් කිව්වා දැන් මේ හාමුදුරුවෝ ගාවට යන්න. මං කිව්වා ඔයගොල්ලන්ට ඔය කලේ දේව දූතයෙක් ඇහිලා ඔයාලට සතර පෙර නිමිති පෙන්නුවා. දැන් ඔයාලා මේ දුක මෙතෙක් කල් තේරුම් ගත්තේ නැහැ. ඔන්න දැන් දුක අවබෝධ කරගන්න. එයා ඇහිලා ගියා පෙන්නලා. මේ සතර පෙර නිමිති පෙන්නලා ගියා. ලෙඩේ මල කඳ ඔක්කොම පෙන්නලා. ඒක තමයි දේවදූත සූත්‍රය කියලා තියෙන්නේ. දැන් දේවදූත සූත්‍රය කියලා තියෙන්නේ. මේවා පෙන්නලා දීලා තියෙනවා. දේවදූතයෙක් ඇහිලා යනවා. දැන් ඔය හුඟා කිවල් වල පවුල් වල මේ தත්ත්වය තියෙනවා. ඇවිල්ලා ප්‍රශ්නයක් නැහැ ඔක්කොම පෙන්නලා දීලා යනවා. ඒ දේවදූත. ඒ නිසා අපි හිතන්න ඕනේ මේවා මේ දුක අවබෝධ කරගන්නට ඒ අය යම් යම් ආකාරයෙන් මේ වගේ දේවල් කරනවා. දේවල් නිමිති පෙන්නනවා. එහෙම නැතුව මේ ධර්ම මාර්ගයට එන්න මේ කර සම්පත්තිය ලබන්න පුළුවන් කමක් නැහැ. ප්‍රශ්න කීපයක් මම එකටම අහන්න. දැන් මේ ධම්ම ප්‍රතිපදාවේ අනෙක් කෙනෙක් මේ සතර ස්ථාන වැඳ පුදා ගන්න එතෙන්ට ගිහින් බුද්ධ ශක්තියට අනුගත වෙන්න කියලා පුද්ගලයාට තීරණයක් ගන්න පුළුවන්. ඒ මොන අවස්ථාවේද? ඒ පුද්ගලයා කන සම්පත්තිය ලබන්න කම්මාවරණයක් නැත්නම් ඒක ගිහිල්ලා ඒ ශක්තිය ලැබේ. ඒ තැන් වලට ගියාට ගියා ශක්තිය ලැබෙන්නේ නැහැ. ඒ ශක්තියට යන්න ඕන සුද්ධවත් සද්ධාවත්. සද්දස්ස කුල පුත්තස්ස වෙනවා. සද්දස්ස කුල පුත්තස්ස වෙනවා කියන්නේ මේ ධර්මයේ අහලා හිත පහදාගත්ත පුද්ගලයේ එතෙන්ට යන්න ඕනේ. දැන් ඔය ඉරිවටුන්න බෝධිය ගාවට ඔය ගමේ මිනිස්සු දවස් ගාන යනවා ඉල්ලන්න පූජා කරන්න වටින්න. නමුත් මේ මිනිස්සු සද්දස්ස කුල පුත්තස්ස නෙමෙයි. ඒගොල්ලන්ට අර කියන බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ. ඒ වගේ මේ අපේ මේ කාරණේ අහපු 100,000 ගාණක් මිනිස්සු ලක්ෂ ගාණක් දැන් ලක්ෂ 15ක් විතර යන්නේ. හැබැයි ලක්ෂ 15 සද්දස්ස කුල පුත්තස්ස වෙලා යන්නේ නැත්තේ 20,000ක් අනිත් ලක්ෂ ගාණම නිකන් ඔහේ යන්නන් වාලේ නිකන් මේක ඇහුවට මේක බලන්න සැකයක් තියාගෙන යනවා. සැකයක් තියාගෙන යනවනම් ඒ පුද්ගලයා සද්දස්ස කුල පුත්තස්ස නෙමෙයි. වෙන්නේ නැහැ. කර සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඒක මේ ඔය කියන්නන් වාලේ නිකන් ගියහලා වැන්දට බුද්ධ ශක්තියට අනුගත වෙන්නේ නැහැ. මේක සද්දස්ස කුල දැන් බුදුහාමුදුරු කියලා තියෙන මහා පරිනිබ්බාන සූත්‍රයේ සද්දස්ස කුල පුත්තස්ස යෝ මේක වැඳ පුතා ගත්තොත් දස නියාන සංවේදී මේ අකට අනුගත වෙනවා. බුද්ධ ශක්තියට අනුගත. එහෙම නැතුව හරියන්නේ. හැබැයි කොයිතරම් සද්දස්ස කුල පුත්තස්ස වුණත් බුද්ධ ශක්තියට අනුගත වුණේ නැත්නම් ඒක දෙකම තියෙනවා. දැන් සද්දස්ස කුල පුත්තස්ස දැන් ඉන්ටර්නෙට් එකෙන් මේ බණ අහලා හොඳට දන්න පුද්ගලයෝ ඉන්නවා. හොඳට අහගත්ත පුද්ගලයෝ ඉතාලියේ
මිඩල් ඊස්ට් වල ඇමරිකාවේ ජපාන රටේ ඕස්ට්‍රේලියාවේ මේ රටවල ඉන්නවා. හොඳට ධර්මයේ දන්නවා දැන් අහලා. හැබැයි අර බුද්ධ ශක්තියට අනුගත වෙලා නැත්නම් ඒක හරියන්නේ නැහැ. දෙකම තියෙනවා. ඒක පරතෝഘോഷික ප්‍රත්‍ය දෙපැත්තක් තියෙනවා. සම්මා දිට්ඨියටපත් වෙන්න අවශ්‍ය දෙපැත්ත. ඒක නැතුව කන සම්පත්තිය ලැබෙන්නේ. ඒ කතාව මේ අක්කන සූත්‍රයේ තියෙනවා. ඒක ස්වාමීන් වහන්සේ තරකට ගිහින් එතෙන්දී ඒක තරකට ගිහිල්ලා අපි මේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න ඕන. ඒ වෙලාවේ අපේ හිතේ පැහැදීමක් ප්‍රසාදයක් මේ ශක්තියක් මේ භව උදුරා ගමන්නට හැකි ශක්තියක් ඉබේම Tamanට ලැබෙනවා. සත්‍යස්ස කුලපුත්තාස කියන පුද්ගලයා. ඒක ලැබුණ බව Tamanට තේරෙනවා. එතෙන් ඔය ගියුම්ගක් අය ඒක ලැබලා තියෙනවා. හැබැයි ධර්ම දේශනා එකක්වත් අහන්න නැතුව මේ ධර්මයේ තේරුම නැතුව නිකම් පොත කියවලා මේක ඇත්තද කියන බලන ගිය මිනිස්සු ඉන්නවා හරියට. ඒ මිනිස්සුන්ට කවදාවත් බුද්ධ ශක්තියට අනුගත වෙන්න. එතකොට මේක බේරලා බේරලා කී දෙනාද යන්න පුළුවන්. දැන් ওই මහාන වෙච්ච හාමුදුරුවෝ ඉන්නවනේ. ඔය හාමුදුරුවෝ මේක අහුව ගමන් පොත කියවපු ගමන් ගැටුමක් තියෙනවා. අප්පා කොහොමද? ඔම්මෙන් කියලා ද්වේෂයක් තියාගෙන ඔය බෝධියක් විනාශ කරන්න ඕනේ කියලා හිතාගෙන ගිය හාමුදුරුවෝ ඉන්නවා මේ රටේ. මානවෙක්. තියෙන්නේ බුද්ධ ශක්තියට අනුගත වීමක් නෙමෙයි. එතනින් අර බුදුහාමුදුරන්ට ගල් ගහන්න ගියා වගේ බුදුහාමුදුරන් මරන්න ගියා වගේ වැඩක් තමයි. ඒකට සම්මත සොය දැන් පෞගිය කාලවල දැන් විවිධ රටවලින් අරහතුන් වහන්සේලා බිහි වුණා කියලා තිබෙන ඒගොල්ලෝ ಜಾති සෝතාපන්න වෙලා ඒකදිත් කොයි රටවල තිබුණේ කියලා. ඔය අජන්තා හාමුදුරුවෝ කවුද කියන්නේ අරහත් කියලා? ඒක පොත්වල තියෙන එක මිසක් මේ අභිඥා ලැබුවට අරහත් වෙන්න පුළුවන්. අභිඥාලාභී මැජික් පෙන්නන කෙනෙක් හැබැයි යම් කාලයක මේ මධ්‍ය මණ්ඩලයේ හෙළබීපේ බුදුහාමුදුරන්ගේ කාලේ ඉඳන් අද වෙනකම් කවදා හරි බුද්ධ ශක්තියට අනුගත වෙලා මේ බුද්ධ ධර්මය අහලා සෝතාපන්න ඵලයටපත් වෙලා කොහේ හරි දිව්‍ය ලෝකයක හරි ඉඳලා ඔය රටකට ඉපදිලා ඒක ජාති සෝතාපන්න එහෙම කෙනෙක් ඉතුරු ටික බල සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ නිසා මෙතනින් පටන් ගන්න ඕනේ. පටන් ගත්තේ නැත්නම් එයා කීයටවත් නෑ. ඔය පොත්වල ලියපු තරමට මේ අභිඥාලාභින් අරහතුන් වහන්සේලා නෙමෙයි. චේතෝ විමුක්තිය ලැබුවට අරහතුන් වහන්සේලා නෙමෙයි. එයාට ධර්මයක් කියන්න පුළුවන්. දැන් ඔය නාගර්ජුන පාදයන් වහන්සේ විශ්ව මිත්‍ර වාසුබන්දු අසංඝාචාර්යයන් වහන්සේ තව කොයි තරම් හිටියද ලෝකේ ඒ කාලේ පිළිගත්ත ඔය වගේ නෙමෙයි. දැන් මිලින්ද ප්‍රශ්න ලියපු මොකවද නාගසේන හාමුදුරුවෝ මේ අය ඔක්කොම මහා ඥානිකයෝ. ඒගොල්ලෝ හොඳට පොත් ලියලා තියෙනවා. හොඳට විග්‍රහ ලියලා තියෙනවා. හොඳට අභිධර්ම සමුච්චය ලියලා තියෙනවා. නම් ප්‍රඥා විමුක්තිය ලැබුවයි කියලා පේන්නේ නැහැ. වෙන සම්පත්තිය ලැබුවයි කියලා පේන්නේ නැහැ. වෙන සම්පත්තිය ලැබුණොත් නිවෙනවා. මිදෙනවා. නිදාස් වෙනවා. විමුක්තියටපත් වෙනවා. ඉතින් අපිට එයාට දැන් ඔය කියන අජාන්චා හාමුදුරුවෝ අරහතුන් වහන්සේ කෙනෙක් කියලා හරි නැtei කියලා අපි මොකක්ද කියන්න ඕනේ. අපිට වැඩක් නැහැ. එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් එහෙම වුණා නම් මුල පටන් ගත්තේ මෙතන. මෙතන ජාතකෝදාපන්න වෙලා එතන ඉපදිලා ඉතුරු ටික කරගන්න පුළුවන්. එහෙම කරගන්න පුළුවන් ඔය ඕන තරම්. හැබැයි පොතක ලියපු තරමට කීයටවත් ඒක පිළිගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මා අනුස වේන මා පිටක සම්පදාය කියලා තියෙනවා. පුළුවන්.
එච්චර තමයි වෙන්න පුළුවන් එකම බෑ. සක්විති රජ කෙනෙක් ඉන්න කාලේ එනවනම් එන්න එකම පුළුවන්කම තියෙන්නේ පච්චේක බුද්ධ තත්ත්වෙ විතරයි. හැබැයි තව කාටවත් එක්කෙනෙකුට කුසලස්ස උපසම්පදා කියන වචනේ විග්‍රහ කරලා දෙන්න කුසල් කරනවා කියන එකක් කරන්න කියලා දෙන්න බෑ. කුසලස්ස උපසම්පදා නැතුව කන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඒකට අසංයතල හතරේ ඉන්න අයට කවදා හරි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන්මද ශ්‍රවණය වෙන්නේ? නෑ. අසංයතල හතරේ ඉන්න අය ගෙවලා ඉවර වෙලා කවදා හරි ආයෙ එනවා. එතකොට ශ්‍රාවක බුද්ධ වුණත් පුළුවන් ඒ අයට. පුළුවන්. ඔව්. දැන් අසංයතල හතරේ ඉන්න අය මේ ගෙවමින් වැය කරමින් ඉන්නවනේ. ඒගොල්ලෝ හදාගත්ත අසංය ශක්තිය, අනාර්ය ශක්තිය, අරූපී ශක්තිය ඉවර වෙනවා. ඉවර වෙලා කවදා හරි ආයේ උත්පත්තිය තියෙන කාලෙක ආවනම් පුළුවන්. ඔව්. ඒ අවස්ථාවේ කන සම්පත්තිය ලබන තැනකට ලබන දවසකට ඉපදුනා නම් එයාට පුළුවන්. ඒකනේ අර අචිත්ත තවුස ඇඬුවේ. අචිත්ත තවුස දැක්ක තව කල්ප කාලාන්තර තාම අචිත්ත තවුස උතන ඉන්නවා. ඔය අසංයතලේ තව බුදුවරු 7 දෙනෙක්ගේ බුද්ධ කල්ප 7ක් වෙනකම් උතන ඉන්නවා. ඒ ශක්තිය ඒ තරම් දිගයි. ඒකනේ කිව්වේ අර දීඝායුෂ දේවනිකාය කියන්නේ. දීඝායුෂ්ක දේවනිකාය තමයි ලොකුවටම අතරමං වෙන තැන. නම් මිනිස්සු දැන් බ්‍රහ්මජාල සූත්‍රය මොකද කියන්නේ? බ්‍රහ්මජාල කියන්නේ එදා තිබුණේ ඒ ඔය දීඝායුෂ්ක දේවනිකාය කරේ යන්න තමයි ඔය බ්‍රහ්මජාල සූත්‍රයේ ඔක්කොම මිනිස්සු ඔය ධ්‍යාන ඔය අභිඥා ඔය අනාරි ධ්‍යාන ලැබුණා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඉතර වෙන්න තියෙන තැනට දැලක් දාගෙන ඔව් ඇතර නෑ එතන දැලකිට හිර වෙලා ඉන්නේ. ඒකයි බ්‍රහ්මජාල කියන්නේ. ඉතර වෙන තැනක් නැති නිසා. ඔව් ඒක දැලක්. ඒක හිර කරගන්න කොටු කරගන්න වට කරගන්න හිර වෙන තැන. බ්‍රහ්මජාලය. අද සියලුම ආගම් වල තියෙන ওই ජාලයම තමයි. ওই දැලම තමයි. කිසිම ආගමක නිවනක් නැහැ. දැලකට කොටු කරලා කොහේ හරි දිව්‍ය ලෝකවල එක්ක බෝසත් පෙරුම් පුර ඉන්නවා. බෝසත් පෙරුම් පිළිම තමයි අද තියෙන ලොකුම මෝඩකම. නමුත් අපේ ලංකාවේ සමහර ආන්දරුරු හිතන්නේ තියෙන හොඳම වැඩේ මොකද්ද? බෝධිසත්ව පෙරුම් පුර ඉන්නේ. මේක මේ අර මන්ජුශ්‍රී බෝසතාණන් ලිව්ව පාරමිතා සූත්‍ර 21කින් ලෝකයට කරපු විනාශය. පැන්න වැරදි දෙයක්. වැරදි පාරක්. එකම එක ඉච්ඡම තමයි ඉච්ඡෝ කියන්නේ ඒක ක්‍රියාත්මක කරනවා. ඉච්ඡා භංගත්වය කියන්නේ ඉච්ඡෝ ඉච්ඡේ මෙහෙම තියෙනවා. ඉච්ඡ තමයි මේ වචන. ඉච්ඡෝ ඉච්ඡේ එහෙම වෙනවා. ඉච්ඡ කියන්නේ කැමැත්ත. කායිතේ දැකින් තමන්ගේ හිත. අපි බැඳෙන්නේ හිතේ තියෙන හිතේ උපන් කැමැත්ත. එතන මොකටද බැඳෙන්නේ? එක්ක ප්‍රිය කැමැත්ත, එක්ක අප්‍රිය කැමැත්ත, එක්ක ප්‍රිය අප්‍රිය මැනීම. තුනින්ම කැමැත්ත බැඳෙනවා. පටිච්ච වෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ විද්‍යානන්ද වහන්සේ මේ පිරිනමන පෑවට පස්සේ ආනන්ද ස්වාමීන් අරහත් ත්වයටපත් වෙන වෙලාවේදී මේ ඒක මේ සියල්ල අතෑරියට පස්සේ ඒ ත්වයටපත් වුණා කියන්නේ මහන්සි වෙලා බැරිම තැන ඒ වගේ කතාවක්. ඒවා මේ කතානේ. දැන් සෝතාපට්ටි ඵලයටපත් වූ ආනන්ද හාමුදුරුවෝ ධර්මය හොඳට දන්නවා. ඒ මාර්ගය හොඳට අනුගමනය කරලා මාස 3ක් ඇතුළත
මේ කන සම්පත්තිය ලැබලා අනුසේ කයකල එච්චර ඒකද ඒක ඉතින් කතාකාරයෝ සාහිත්‍යකාරයෝ ලියන විදිය තමයි ඔය තියෙන්නේ සාහිත්‍යකාරයෝ ලියන්නේ වෙන තව නොයෙකුත් මිනිසුන්ට රස කළා අමාරුකම් පෙන්නලා අරවා මේවා පෙන්නලා ඒක අනිපාර ඉරියාපත හතරයි තියෙන්නේ මානන්ද හාමුදුරුවෝ ඒ ඉරියාපත හතරටම අයිති නැතුව නිවන් දැක්කයි කියලා කියන එක බොරු කතාවක්. ඔය හතරට අයිති වෙනවනේ. පච්චන්නවා ටිතෝවා සයින්නවා නිසින්නවා බුදුහාමුදුරුවෝ වෙන ඉරියාවක් කියලා නෑ. දැන් ඔය කතාකාරයන්ගේ සාහිත්‍යකාරයෝ කියලා තියෙනවා. ඔය ආනන්ද හාමුදුරුවෝ ඉරියාව හතරටම නැතුව නිවන් දැක්කේ. එහෙමත් කතාවක් කියලා තියෙනවා. ඕක බොරු අපබ්‍රංශයන්. මිනිස්සු මුලා කරන එක. ඉරියව් හතර එහෙනම් බුදුහාමුදුරුවෝ තව ඉරියව්වක් කියන්න එපා. ඉරියාපත හතරයි තියෙන්නේ. ගච්ඡන්නවා ටිතෝවා සයින්නවා නිසින්නවා. ඔය කතාකාරයෝ පහුකාලෙක මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය ලියනකොට සාහිත්‍යකාරයෝ නොඑක ආකාරයට මේ මිනිස්සුට තේරෙන විදිහට මේ මිනිසුන්ව මුලා කරන විදිහට රවට්ටන්න විදිහට ඔලඹවන විදිහට ලියලා තියෙනවා. ඒක සාහිත්‍යකාරයෝ සහ පෘථග්ජන මිනිසුන්ගේ වචන පදවල. ඒක ඉතින් එන්නේ අසංඥ වෙලා මේ නිවන නෙවෙයි අනිත් පැත්තට යන්නේ. අනිත් පැත්තට යන්නේ. අනිපාර දොර වැහලා දොරේ මේ අගුලේ හිලේ කටෙන් ආවා කියලා නේ තියෙන්නේ. එහෙම කතා. දැන් අර ගල් ගුහාවේ තියෙන සප්තපර්ණි ගුහාවේ දොරවල් තියෙනවා. දැන් ගිහලා බලන්න පුළුවන්. රජගලට. ස්වාමීන් වහන්සේ වීර්යාධික ප්‍රඥාධික ශ්‍රද්ධාධික බුදු බවට පත් වීම පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් මේ වෙනස මොකක්ද? දැන් බුදුවරු කොටස් තුනකට බෙදෙනවා. බුදුවරු කියන්නේ අරහත් බුද්ධ බව වුණත්, පච්චේක බුද්ධ වුණත්, ලෞතර බුද්ධ වුණත් තුන්තරා බෝධියකින් තමයි මේ තුන්තරා බෝධියේ තුන් ආකාරයක් තියෙනවා. එකක් ප්‍රඥා අධික බුදුවරු. එකක් දෙවෙනි එක වීර්‍යාධික බුදුවරු. තුන්වෙනි එක සද්ධා අධික බුදුවරු. දැන් සද්ධානුසාරී සද්ධා අධික බුදුවරුන්ගේ ජීවිත කාලය හුඟක් දිගයි. ඒ වගේම ප්‍රඥා අධික බුදුවරු බුදු වෙන්නෙම මිනිසුන්ගේ ජීවිත කාලය කෙටි වූ අවස්ථාව. කෙටි කාලයකදී සද්ධාධික බුදු කෙනෙක් බුදු වෙලා මිනිසුන්ව නිවන් දක්වන්න අමාරුයි. ඒ නිසා ප්‍රඥාධික බුදුවරේ බුදු වුණාට පස්සේ ඒ කාලේ ජීවිත කාලය හුඟක්ම කෙටි. හැබැයි ප්‍රඥාධික බුදුවරේකට බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ දේශනා කරපු ධර්මය භාවිතා කරලා අනුගමනය කරලා අන පිහිට වූ ධර්මය අනුසාරයෙන් මගපල ලබන්නට පුළුවන් කාලයක් තියෙනවා. සදාකාලික නෑ. යම් කාලයක් තියෙනවා. ඒ කාලය තියෙන නිසා බුද්ධෝත්පාද කාලය කියලා තියෙනවා. ඒ නිසා දැන් අවුරුදු 45ක් විතරක් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය සියල්ලම රැකෙන පරිදි රැඳෙන පරිදි තේරුම් ගන්න පුළුවන් වන පරිදි වනපොත් කරගෙන ලියාගෙන ආවා. දැන් අනික් දැන් මීට ඉස්සර කාශ්‍යප බුදුහාමුදුරුවෝ බුදු වුණ කාලේ ඔය ධර්මයේ ලියලා නැහැ. ලියන්න බෑ. ලියන ධර්මයක් දේශනා කරන්නේත් නැහැ. ඒ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා ජීවමානව ඉන්න කල් ටිකක් දීර්ඝායුෂයි. ඒ දීර්ඝායුෂ කාලේ සියලුම පිම්පිරු මිනිසු සියලුම නිවන් දකින්නට කන සම්පත්තිය ලැබූ සියලුම දෙනා මේ පැවැත්ම තුල ඉන්න නිවන් දැක්කෝ. එක්කෙනෙක්වත් ඉතුරු කරේ. පිම්පිරු මිනිස්සු ඔක්කොටම. හැබැයි කාශ්‍යප බුදුහාමුදුරුවෝ පිරිනිවන් පානවන යම් දවසකට පස්සේ ඒ එදා සෝතාපන්න වූ පුද්ගලයෙක් මිසක් අලුතෙන් සෝතාපන්න වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ සද්ධානුසාරී බුදුවරයෙක්ගේ බණ.
හැබැයි ප්‍රඥානුසාරී බුදුවරයෙකුගේ ඊට වඩා වෙනස් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවත් ඒ ප්‍රඥානුසාරී බුදුවරයා දේශනා කරපු ධර්මයේ ඉතා ප්‍රඥාවන්ත නිසා තේරුම් ගන්න පුළුවන් නිසා තව ඉදිරියටත් මතුවටත් මේ ධර්මය අහලා ඒ ධර්මය අනුගමනය කළා යම් යම් අයට සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරියත් ඵලවලට එන්නට පුළුවන්. ඊළඟට යම් කිසි මේ මෙතෙන්දි තමා ඔය කියන බුද්ධ ශක්තියට අනුගත වීම කියන එක මතුනේ. දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්න විනාඩි 5කට ඉස්සෙල්ලා තමයි මේ කතාව කිව්වේ. දැන් බුදුහාමුදුරුවෝ කතාව කියලා පෙන්වුවේ නැත්නම් මෙහෙම චත්තාරෝ දානානි දැන් ඒක අමතක වෙන්න ගියේ. මොකද හේතුව දැන් මේ ඉස්සර බුදුවරු මෙහෙම ප්‍රකාශ කළේ නැහැ. මේ ස්ථාන හතරක් වැදගත් තුනේත් නැහැ. ඇයි? තව සෝතාපන්න ඵලයටපත් වෙන්න බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ එක්කෙනෙකුටත් ඔය ස්ථාන හතර වෙන්න. හැබැයි අර ප්‍රඥානුසාරී බුදුවරයාගේ බුදු කාලේ බුද්ධත්වයටපත් වූ කාලේ ඒ බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා මෙන්න මෙහෙම ස්ථාන හතරක් තියෙනවා බුද්ධ ශක්තියට අනුගත වෙන්න පුළුවන් සද්දස්ස කුල පුත්තස්සයන්ට පමණ. ඒ අනුව බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්නට විනාඩි 5කට පස්සේ ආනන්දහාමුදුරුවන්ගේ ප්‍රශ්නයකට උත්තරයක් හැටියට මේ චත්තාරෝඨානානි දේශනා කළා. මේක මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වෙනි කොටස හැටියට විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා දැන් සද්ධානුසාරී බුදුවරයෙකුගේ ශාසනය ඕම අටම ස්ථාන ඕම චත්තාරෝඨානානි ඒ මොකක්ද වැඩක් නෑ. තව කාටවත් එක්කෙනෙකුට මගපලයට එන්න බෑ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ. හැබැයි පිරිනිවන් පානකම් සෝතාපන්න ඵලයට එන්න පුළුවන්. විරියාදික බුදුහාමුදුරුවන්ට ඒ තත්ත්වෙම තමයි. ප්‍රඥාවන්ත බුදුහාමුදුරුවන්ට විතරයි අර ශාසනය දිගටම ගෙනියන්නේ. නියත විවරණ ලබනවා කියන එක දැන් මේකක් තියෙන්නේ මේ අනාගත වංශ දේශනාවේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවේ කොහෙවත් ඕම එකක් නැහැ. අනාගත වංශ දේශනාව කියලා තියෙන පොළොන්නරු කාලේ ලියපු පොතක්. මේ අනාගත වංශ දේශනාව ආවේ ওই පාරමිතා සූත්‍ර විශේෂයේ මංජුශ්‍රී තුමා ලියපු පොත්වලින්. ඉතින් ඒක නිසා ඒවැ තමයි මේ පාරමිතා නියත විවරණ මේ ආදී කොට ඇත්තා වූ සියලුම දේ මතුවලා දැන් නියත විවරණ ලැබුවා කියන එක වෙන්න පුළුවන්. නමුත් ඒක ඉතින් දැන් බුදුහාමුදුරුවෝ යම් යම් තැන්වල මෙහෙම කතාවකුත් කියලා තියෙනවා. අර සත්බුදුවරුන්ගේ කතාවට. නමුත් එතෙන් නියත විවරණ කතාවක් කියලා නැහැ. පස්සේ කාලේ ගාපු ඔය අනාගත වංශ දේශනාවෙන් තමයි ඔය කුද්දක නිකාය මේ ඔක්කොම මතු කරලා තියෙන්නේ. දැන් එහෙම නියත විවරණ ගත්තා නම් ඒතර බුද්ධ ශක්තියට අනුගත වීම තමයි. බුද්ධ ශක්තියට අනුගත වීමට තමයි නියත විවරණ ගත්තා නම් එහෙම ඒක යම් යම් සූත්‍රවල ඔහම ඉංගියක් දීලා තියෙනවා. ඒවා පස්සේ කාලෙක වෙනස් කරගත්තේ ඒවාද බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේද කියලා ටිකක් සැකයක් තියෙනවා. මොකද ත්‍රිපිටකයේ දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 456කට පස්සේ පුස්කොළවල පොත් මේ ලිව්වනේ. ඕව නැවත 5 වරක් විතර ලියලා තියෙනවා නැවත අලුතෙන්. දැන් පොළොන්නරු යුගයේ මේ අනුරාධපුර යුගයේ මුල් කාලේ ලිව්වේ බුද්ධ වර්ෂ 456 කියන්නේ ක්‍රිස්තු පූර්ව. අලගම්බර ජීව ක්‍රිස්තු පූර්ව 80 ගණන් ඒ කාලේ ලිව්වා. ඉතින් ඒ කාලේ ලියපු එක ඊට පස්සේ නැවත ක්‍රිස්තු වර්ෂ 900 ගණන් වල වගේ ආයෙ දීලා තියෙනවා. ආයෙ පොළොන්නරු කියලා තියෙනවා.
ආයි දඹදෙන යුගයේ ඉඳලා තියෙනවා. එම්ස පුස්කොළ පොතක් සාමාන්‍යයෙන් අවුරුදු 400ක් 500ක් නෙදී රක්ෂණය කරගත්තත් තියෙන්නේ 500ක් විතර. ඉතින් දැන් අවුරුදු 2500ක් වුණාම ඔය අලුතෙන් ලියවිලා තියෙනවා. ඉතින් ඒ අලුතෙන් ලියනකොට ඒ ලියන අය පොඩි පොඩි ඒගොල්ලන්ගේ මත ඒගොල්ලන්ගේ දැනුම ඒ ලියන ඒවාට ඒගොල්ලෝ එකතු කළා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ තුන්සිත පහදාගෙන අපි නිකුත් කරන විශ්වයට නිකුත් කරන කිරණ ශක්තිය තනිතනිව කරත් මේ සියල්ලම එකට එකතු වෙලා කරොත් එතනද වැඩි එකට එකතු වෙලා කරනවා නම් විශාල පිරිසක් ඒ ශක්තිය ඒ පිරිසුදු වීම බලවත්. ඒක දැන් එක්කෙනෙක්ගේ ශක්තියෙන් බෑ මේ මිනිස්සු කිලුටු කරන තරමට මේ රාගෙන් ද්වේෂයෙන් මොහෙන් විස කිරණ ශක්තියක් නිකුත් කරන්නේ. ඒක එක්කෙනෙක්ගේ ශක්තියෙන් අමාරු. නමුත් අපිට 1000ක් 2000ක් 3000ක් එකතු කළා ඒ ශක්තියට විරුද්ධව සත්‍ය කිරණ බලසත් සුදු කිරණ ශක්තිය නිකුත් කරන්න පුළුවන් නම් ඒක හුඟක් බලවත්. ඒක නිසා මේක මිනිහෙක් කඩියට ඉපදුණු කෙනෙක්ගෙන් විය යුතු යුතුයකම්. විය යුතු යහපත් ක්‍රියාව. අනාස පුද්ගලික කර්මණු කරලා හරි පුළුවන් නේද? පුද්ගලික කර්මණු කරලා කරන එකේ බලය අඩුයි. අපි මේ සබ්බේ පානා සබ්බේ දේවා සබ්බේ භූතා සබ්බේ සත්තා සබ්බේ පානා භවන්තු සුඛිතත්. සියලු දෙවියන්ට භූතයන්ට පෙරේතයන්ට ප්‍රාණීන්ට සත්වයින්ට අපි මේ සත්‍ය ක්‍රියාවලින් යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා සහනයක් වේවා සුවයක් වේවා මේ සත්‍ය ක්‍රියාවලින් මේ සියලු දිනාටම සැනසීමක් සුවයක් සිතක් ශාන්තියක් සහනයක් වේවා කියන අනන්ත අප්‍රමාණ විදියට මේ ශක්තිය මේ විශ්ව ශක්තිය මේ සුදු කිරණ ශක්තිය හැම කෙනෙකුටම පොදුයි. පවරන. එක්කෙනෙකුට බැලුවම මේක සීමාවක් තියෙනවා. ඒක අර අප්‍රමාණෝ නෑ. ඒක පමාන. අප්‍රමාණෝ කියන එකේ තේරුම ඕක. අතු වෙන මොකක් කරන්නේ? ඒ වගේ දේවල් දැන් වහන්සේ ඉව කරා මම ධර්මදේශනාවක් අවසානයේම 2012 වෙන දේවල් වලට කරානේ සුදු කිරණ ශක්තිය පිට. ඔව් එහෙම දැන් මේක කරන්න කිව්වා ඉගන්නුවා කරන කට්ටිය ඉන්නවා කරන්නේ කොච්චර පිරිසිදුවද අපිරිසිදුවද කියලා කාටවත් හිතන්න අමාරුයි. ඒ අයම තමයි දන්නේ. හැබැයි කොටසක් හරි කීප දෙනෙක් හරි මේක කරනවා. නමුත් සමහරු මටම තේරෙනවා මටම පේනවා නිකන් ඔහෙ ඉන්නවා මිසක් ගල් කිපිලිම වගේ කරන්නේ. ටිකක් දෙවිදියාවක් තියෙන මිනිස්සු ඉන්නවා. දෙපැත්තක් තියෙන මිනිස්සු ඉන්නවා. ඔව්. ඒ කරන්නේ. කරන්නේ නැති බව හොඳටම පේනවා. අපිට කමන්නේ ඒ ඇයිට ඒක ඵලයේ විපාක. කිරණ නෑ කරන අයගේ කිරණ යනවා අර නොකරන අයට ඉතින් ඒකේ ආපහු ඒ විෂ කිරණය ආපහු වෙනවා. දැන් අපි සත්‍ය ක්‍රියාවලියක් පතුරවන්නේ කියලා ඔක්කොම ක්‍රමයේ ගියා දීලා ඔක්කොම කරන්න ඕන දේ ගියා දීලා කරාදු යම් දුප්පඤ්ඤාස මිනිසු මිත්‍යා දෘෂ්ටික මිනිසු යම් මේ පිළිබඳව නිකන් දෙගිඩියාවක් සැකයක් තියෙන මිනිසු එහෙම කරන්නේ. නොදන්න මිනිස්සුත් කරන්නේ සැකයක් තියෙන මිනිස්සුත් කරන්නේ. ඒක නිසා ඒක 1000ක් කරනකොට සමහර විට 200ක් කරයි 800ක් නිකන් ඔය ඉඳල් පිළි. එමයි හොඳට පේනවා. ඔක්කොම මේ සුදු කිරණ ශක්තිය යනකොට හරියට නිකන් සුදු අලාකුලක් වගේ හැම කෙනෙකුගේම මේ වටේ මේ ඕරයකින් යනවා. ඒ විලා. ඔව් ඒක ඕන කෙනෙකුට යම් ආකාරයකට Tamanට
දකින්න පුළුවන්. අනිත් මිනිහාගේ අර දෙගිඩියාවක් තියෙන සැකයක් තියෙන ගැටුමක් තියෙන පුද්ගලයාගේ එක්ක දුඹුරු එක්ක ලා වෙන කළු කොළ නිල් වගේ වෙන පාටකින් යන්නේ. ඒවා විසු කිරන. මේවා සුදු කිරන. සෝයනාසේව පතුරවනකොටම එතනම නිවනක් තියෙනවා නේද? එතනම නිවන. එතනම නිවන. එතනින්ම නිවන. එතනින්ම නිවන. නිවුනේ නැත්නම් සුදු කිරණක් යන්නේ. ඇවිදිනවා නම් තමයි රතු කළු කොළ දුඹුරු කිරණ යන්නේ. විච කිරණ යන්නේ ඇවිදිනවා. ගිනි ගන්නවා. මෙතන නිවෙනවා නම් සුදු කිරණ යන්නේ. ශ්වේත කිරණ. නෑ මාර්ගඵලලාභියෙක් වෙන්න ඕනේ නෑ. ඕනම පුද්ගලයෙකුට තුන් හිත පාදා ගන්න පුළුවන් රාගෙන්තර, ද්වේෂෙන්තර, මොහෙන්තර විනාඩි 3යි 4යි ඉන්න ඕනම පුද්ගලයෙකුට මේක කරන්න පුළුවන් මාර්ගඵලලාභී වෙන්න ඕනේ. හැබැයි ඒ පුද්ගලයා ඒක කරන දවස් කීපයක් කළොත් ඒ පුද්ගලයා මාර්ගඵලලාභී වෙනවා. ඒකත් සාතිකයි. ඒකත් පුද්ගලයා කර්මණු කළා නම් ඒ ශක්තිය මුගක් අඩුයි. එතන තියෙන රාගයක් සහ මෝහයක්. ඒකයි. ස්වාමීන් වහන්සේ ඒ පුද්ගලයා කියලා කියන්නේ එතන තියෙනවා අර අප්‍රමාණ නැ ප්‍රමාණය සීමාව. නෑ ස්වාමීන් වහන්සේ එතනදී අපි හිතමු මේ අපිට අවශ්‍ය මේ ලෝකෙටම සියලු සත්‍යයන් නිදහස් කරන උත්තමයන් වහන්සේ නමකට අපි මේ නෑ එහෙමත් අවශ්‍ය නෑ. එහෙමත් කිසි දෙයක් අවශ්‍ය නෑ. අවශ්‍ය වෙන්නේ අප්‍රමාණ ශක්තියක් විශ්වයට පතුරවන්න. ඒකෙන් කාටවත් යහපතක් වෙයි. එක්කෙනෙකුට පුද්ගලයෙකුට විශේෂයක් සීමාවක් කරන්න හොඳ නැහැ. ඒකනේ දැන් උතන කියලා තියෙන්නේ සබ්බේ දේවා සබ්බේ පානා සබ්බේ භූතා සබ්බේ සත්තා භවන්තු සුඛිතා. ඒ තේන සත්‍ය වචේන සුගති භූත. වෙන කිසි කෙනෙකුට බෑ මනසක් තියෙන්න ඕන මෙනෙහි කරන්න ඕන මනසෙන් මේ ශක්තිය. සත්‍යකුට මේක කරන්න බෑ. සත්‍යකුට මේක මොකද්ද? අයහපත් කිරණ ශක්තිය පුළුවන් භූතයන්ට, ප්‍රේතයන්ට, දෙවි දේවතාවුන්ට, සත්තුන්ට නොඑකයි. හැබැයි යහපත් කිරණ ශක්තිය එහෙම පුළුවන් ගමන්. යහපත් කියන එකේ තේරුම දැන් සත්තුත් ඉන්නවා යම් යම් යහපත් කිරණ. නමුත් මේ සත්‍ය ක්‍රියාවලියක් පතුරවන්න බෑ මිනිහෙකුට ශක්තිය. අර අප්‍රමාණයේ සියලුම දෙනාට සමසේ පතුරවන සත්‍ය ක්‍රියාවක් පතුරවන්න බෑ කිසිම තිටිනම් සත්‍යයක්. අපේ වින් අනුමෝදන් කිරීම කියන එක හුඟක් පොඩි එකක් සුළු දෙයක්. නමුත් සත්‍ය ක්‍රියාවේ වගේ කෝටියක් වටිනවා. ඒ වගේ කෝටි ප්‍රකෝටි ප්‍රමාණයක් වටිනවා සත්‍ය ක්‍රියාව බලය. ස්වාමීන් වහන්සේ ඒක කරනකොට බෝධියක් මූල කරොත් නෑ එහෙම එකක් අවශ්‍යයි. එහෙම කරන්න පුළුවන් එහෙම නැතුව කරන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක්. තමන්ගේ හිතෙනුයි මේ කරන්නේ. බෝධි ගාවට යන්නේ අර අපිට මේක බෝධියක් නැතුව තැනක් නැතුව කරන්න නිමිත්තක් නැති හින්දා බෝධිය නිමිත්තක් කරගෙන එතනින් කරනවා. නෑ එහෙම එකක් නෑ. ඒ බුද්ධයන්ට ඒගොල්ලන්ට නිදහස් වෙන්නේ ඒක සතුටක්. අපි ඒකනේ කියන්නේ සබ්බේ භූතා සබ්බේ පේතා භවන්තු සුඛිතත්. එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට යහපතක් ඒකෙනුත් සිද්ධ වෙනවා. ඒක නිසා ඒගොල්ලෝ සතුටු වෙලා නිදි නිදහස්. ඒගොල්ලන් උදා නිදහස් කිරීමේ චේතනාව මෙතන තියෙනවා. නැතු ඒගොල්ලන්ගේ යටපත් කරන්න, හිර කරන්න, කොටු කරන්න චේතනාවක් මෙතන. ඒගොල්ලෝ බලයිනේ කවුරු මට මුද මේකේ මිදී නිදහස් වෙන්න උපකාර කරන්න උදව් කරන්නේ.
ස්වාමීන් වහන්සේ දැන් මාව කවුරු හරි අල්ලගෙන ඉන්නවා නම් ඒක නිදහස් කරන්න Tamanටමද ඒක ඉතින් මෙහෙමයි. Taman දැනගන්න ඕන ඒක නිදහස් වෙන්න. Tamanගේ ක්‍රියාකාරකම් අනුව Taman නිදහස් වෙන්න. මිනිහෙකුට පුළුවන් ඒ මෙනෙහි කිරීම මනීම කරන්න. වෙන කාටවත් බෑ. මිනිහෙකුට තමයි භූතයෙක් ප්‍රේතයෙක් දෙවියෙක් නිදහස් කරන්න. අල්ලලා බඳින්නෙත් කවුද? මිනිහ. දැන් අපිට මේ නිවන් මඟ පෙන්වා දෙන උත්තරයන්ට මේ තුමන්ට ප්‍රතිරාගයෙන් තුළ දෝෂයෙන් තුළ අධිෂ්ඨානයක් කිරීමත් එකවර ඒකත් වැඩක් නෑ. ඒකත් වැඩක් නෑ. මොකද ඒකෙනුත් කිසිම තේරුවක් නැහැ. Taman කරගන්න එහෙම අයට කරන්න ඕනේ හොඳම මේ ණය ගෙවීම තමයි තමනුත් මේ යහපත් තත්වයටපත් වෙලා මගපල ලැබලා කන සම්පත්තියටපත් වෙලා පෙන්වන්න. එතකොට අර නියම ණය ගෙවුවා වෙනවා. එම්ජත් කිසිම ප්‍රතිලාභයක් ආපහු බලාපොරොත්තුවක් නැහැ. ඒකයි නිස්සරණ අධ්‍යාසය. කිසිම දෙයක් ආපහු වචනකින්වත් අංශු මාත්‍රයකින්වත් පිළිකරකින්වත් කිසිම දෙයකින් ආපහු බලාපොරොත්තුවක් ප්‍රතිලාභයක් ප්‍රශංසාවක් ප්‍රචාරයක් ප්‍රතිලාභයක් ප්‍රණාමයක් ප්‍රසාදයක් ප්‍රබෝධයක් කිසිම කියන වචනේ ගැවිලවත් ශේෂයක්වත් නැහැ. එනිසා බලාපොරොත්තුවක් නැහැ. කර සම්පත්තිය ලබා ගන්න කියන්නේ නිවන තමයි. කපන්න පුළුවන් කියලා දැක්කා. කැපිය හැකි කැපිය යුතුයි කියලා හරියටම බැම්ම හොයලා දැක්ක. දැන් මුවහක් තිබ්බ කැපුවා. කේකද? පාර හොඳටම දැක්කා. මාර්ගී ගච්ඡාමි සරණං බුද්ධං ගච්ඡාමි සරණං සංඝං ධම්මං ගච්ඡාමි සරණං සංඝං කියන්නේ අර ඝන සම්පත්තිය ලැබිච්ච පුද්ගලයෙක් යන පාර. සම්පත්තිය කියන්නේ සම්බන්ධතාවය පහදා කපලා ඉවත් කරන්න. පහදා ඉවත් කිරීම. සම්පජ්ජ විහෙර. සම්පත්තිය කියලා අපි දැන් හදාගෙන තියෙන්නේ කන සම්පජ්ජ. සම්පජ්ජ විහෙරති. සම්පජ්ජ කියන්නේ සම්පහදා කපලා ඉවත් කිරීම. සම්බන්ධතාව. අද සම්පත් කියන වචනයට හදාගෙන තියෙනවා. ඒක නෙමෙයි මේ තියෙන සම්පජ්ජ. සෝතාපට්ටි ඵලයටපත් වූ පුද්ගලයා නිවන් මාර්ගයේ නිවන් දකින්න යන පුද්ගලයා. අරහත්ත්වයටපත් වුණාම දැන් යන්න දෙයක් නැහැ. යන්න දෙයක් නැහැ. අල්ල ගන්න දෙයක් නැහැ. ඔක්කොම ඉවරයි. කතං කරණීය නාපරං ඉතත්තායාති පජාන ඊනා ජාති උචිතං බ්‍රහ්මචර්ය. ඒ අරහතුන් වහන්සේ විග්‍රහ කළා. ස්වාමීන් වහන්සේ අවසාන තව නිවනනේ ස්වාමීන් වහන්සේ. නිවන කියන්න බෑ මේක නිබ්බාන කිව්වනම් හරි. ඒක මේ නිවන කියන වචනේ පොඩි වැරදක් අපිට මතුවෙනවා. නිබ්බාන. දැන් බාන් තුනකින් බැඳිලා හිටිය කෙනෙක් දැන් බාන් තුන කපලා නිදාස් වුණා. දැන් කවුරුත් බාන් වලින් එල්ලන්න බෑ, බඳින්න බෑ, හැදන්න බෑ. දැන් නිදාස්. ඒකයි නිබ්බාන.
නිවන කියන එක මේ සිංහල වචනය නිර්වාණ කියන එක බ්‍රාහ්මණ පැත්තෙන් සංස්කෘත වචනය. තේරුම එකයි සෝමන. තේරුම එක නෙමෙයි පොඩි පොඩි වෙනස් කියනවා. නමුත් මාගදී භාෂාවේ වචනේ තමයි නියම නිවැරදි තේරුම තියෙන්නේ නිබ්බාන. නිබ්බින්දති. නිබ්බාන, නිබ්බිදා. ඔය ඔක්කොම වචන වල දැන් තේරුම වෙනස් කරනවා. නිබ්බිදා නොයි නිබ්බාන වෙන්න බෑ. නිබ්බින්දං විරජ්‍යති විරජ්‍යං විමුච්ඡති විමුක්ති ඥාන දර්ශනං නිබ්බානං භූති. එතකොට එහෙමනම් අදට දැන් ධර්ම දේශනා අවසానයි. දැන් හෙට එතකොට හෙට උදේ යම් ප්‍රශ්න තියෙනවා නම් තවත් මේ භාවනාවට සම්බන්ධ වූ මේ දේශනා කරපු ධර්ම දේශනාවට අදාළ වූ උදේ 8 ඉඳන් 10 දක්වා කතා කරන්න සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේම සෑම කෙනෙක්ම අර පොතේ මොන හරි ලියලා ඒ පොතත් ඉදිරිපත් කළා අවශ්‍ය අඩුවේ තම තමන්ගේ දේවල් ප්‍රකාශ කරන්න පුළුවන් අය කියන්න කැමති වෙන අය ඔක්කොම නැතුවට ප්‍රශ්නයක් නැහැ. කැමති වෙනවා නම් මේකේ අනුපාඩු තියෙනවා නම් අරවා මෙයා කියන්න පුළුවන්. ඊගාවට සෙනසුරාදා උදේවරුේ පොඩි අපි මේ සමාලෝචනයක් කරලා සෙනසුරාදා දවල් දාන්නේ වැඩි අවසන්. දැන් මේ සෙනසුරාදා දවසේ අපි මෙතනින් මේ පින්වතුන් ගියාට මේක මුළු ජීවිත කාලයම තමන් මේ දැනගත්ත දේ කළ යුතු කරණීය ධර්ම නොකළ යුතු අකරණීය ධර්ම හොඳින් තේරුම් අරගෙන වර්තමාන මොහොතේ හිත පවත්වලා තමන්ගේ හිතට එන වැරදි දේවල් පුළුවන් තරම් ඉක්මනට ඉවත් කළා ඒ වැරදි දේ වෙනුවට නිවැරදි දේ දැන් අහගත්තන් කළ යුතු දේ දැන් අහගත්තන් කරණීය ධර්ම අහගත්තන් කළ යුතු දේ ගන්න ඕන. කළ යුතු දේ මොකද්ද? රාගයක් එනකොට අසුභානුසතිය, ද්වේෂයක් එනකොට මෙත්තානුසතිය, මානයක් මෝහයක් එනකොට මරණානුසතිය, බුද්ධානුසතිය. ඒ අනුව මේ පසුවට මෙතනින් ගියයි කියලා නෑ. කොහේ හිටියත් කොහේ ජීවත් වුණත් මොන වැඩේ කළත් වැඩ කරන එක අත්හරින්න ඕනේ නෑ. ධන එක කන එක මොන එක නාන එක අනේක ඔය ඔක්කොම දෛනික රාජකාරී කරන්න ඕනේ. යුතුයකම් වගකීම් කරන්න ඕනේ. අයිතිවාසිකම් බලාපොරොත්තු අත්හරින්න ඕනේ. ඒ අනුව මේ මාර්ගයේ යන්න පුළුවන් කරගන්න. මාර්ගයේ යෑමට අවශ්‍ය මඟ පෙන්වීමක් තමයි මේ මෙතෙන්දි කරන්නේ කලේ වෙන මොකක්වත් නෙමෙයි. භාවනාව කියන්නේ මෙන්න මේකයි. වෙන මොකක්වත් එහෙම නෙමෙයි. ඔය ගල් පිළිමයක් වගේ හුස්ම ගන්න පුරුදු කරන්න ඕනේ නැහැ. කවුරු හුස්ම ගන්න පිට කරන්න පුරුදු කරන්න ඕනේ. බඩ කුම්බෙන හැකිලෙන එක බලන්න පුරුදු කරන්න ඕනේ. ඒවම නේද? ඒක පුරුදු කරන්න දෙන්නේ. හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරය. හොඳයි නම් මේ පින්වතුන් දැන් බොහොම තුන්විත පහදාගෙන යහපත් ආකාරයකට මේ ධර්මයේ තේරුම් අරගෙන ධර්මාවබෝධයක් ලැබුවා. ඒ නිසා අපි තුන්විත පහදාගෙන මේ සම්බන්ධ වූ මේකට උදව් කළ උපකාර කළ මඟ පෙන්වූ පිහිට වූ යම් පුද්ගලයන් ඉන්නවා. බොහෝ අපි නම් වශයෙන් සඳහන් කළා. ඒ සියලුම දිනාට සියලුම අවස්ථාවන්ට සියලුම කැපකිරීම් වලට සියලුම ක්‍රියාකාරකම් වලට පින් දීලා එයාගේ ඥාති මිත්‍රාදීන්ටත් පින් දීලා එයාගේ නමින් මේ පරිලෝකීය සියලු දිනාටත් තමන්ගේ මේ නමින් මේ පරිලෝකීය සෑම දිනාටත් පින් ගන්නට බලාපොරොත්තු වන සෑම කෙනෙකුටම පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කළා
මේ පුණ්‍ය ශක්තිය බලයෙන් එයාට සතර දුකින් මිදී නිදහස් වන්නට මාර්ගයේ පැදේවා කියලා සාදුකාරය. මේ ගාථාවන් කියලා දින්දින්න ඉත්තාවතාචාමේ සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාචාමේ සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉත්තාවතාචාමේ සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදං මේනාතිනං හෝතු සුඛිතා හොන්තු නාතයෝ ඉදං මේනාතිනං හෝතු සුඛිතා හොන්තු නාතයෝ ඉදං මේනාතිනං හෝතු සුඛිතා හොන්තු නාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන